මොකද රෙකෝඩ් කරන්න. හරි. හරිනේ. හරි හැමෝටම ඇහෙනවනේ. හරි අවුලක් නැහැ. right. අපි ගිය දවසේ කියන්නේ කලින් වීඩියෝ එකේ කතා කරේ mesh analysis කියන එක. right. mesh analysis අපිට මුලින්ම කතා කරා අපි අර මේ අද මූලික සිද්ධාන්ත ටික අපි කතා කරා. ඊට පස්සේ අපි nodal analysis එකත් අපි එනකම් කරා. ඊට පස්සේ mesh analysis එක පොඩ්ඩක් කරා. නමුත් mesh analysis එකේ පොඩි දේවල් ටිකක් තියෙනවා නැවත කියන්න. ඒ නිසා අපෝ සර් mesh analysis එක මතක් කරගමු. මම හිතනවා කලින් වීඩියෝ එක බලන්න නැති කියලා. ඒක නිසා mesh analysis එකේ කලින් දුන්න ගාන අපි ආපහු එක සැරයක් හදමු. ටග්ගල මේක ඇඳ ගන්න. කලින් පාර දුන්න ගානමයි. right? ගානෙන් මම පැහැදිලි කරන්නම්. right. I am here. right. මේක mesh analysis එකෙන් හදන්න කිව්වොත් කොහොමද හදන්නේ? right. පාරෙන්ටම මතක තියාගන්න ඕනේ mesh analysis එක අපි දාන්නේ කරන්ට් එක මොකක් හරි සර්කිට් එකක් දීලා තිනවා නම් ඒ සර්කිට් එකේ පුඩුවකට. ඒ කියන්නේ සර්කිට් එක කොතනකින්වත් විවෘත වෙලා තියෙන්න බෑ. සර්කිට් එක අනිවාර්යෙන් ක්ලෝස් සර්කිට් එකක් වෙන්න ඕනේ. right. අපි මෙතනදි කරන්නේ ආයෙත් මම කියන මතක් කරගන්න. හරි. එක පුඩුව අපි වෙන් වශයෙන් සලකනවා. අපෝසරයක් බලන්න. එක පුඩුව අපි වෙන් වශයෙන් බලලා හරිද? ඒ එක පුඩුවක එක කරන්ට් එකක් තව පුඩුවක තව කරන්ට් එකක් යන විදිහට අපි ගාන ලියනවා. right. උදාහරණයක් විදිහට බලා ගන්න. අපි පළවෙනි පුඩුව මේ පුඩුව විදිහට සිලෙක්ට් කරගන්නවා. ඒක වටේ I1 ධාරාවක් යනවා කියලා අපි හිතනවා. දෙවෙනි පුඩුව හැටියට මේක සිලෙක්ට් කරගන්නවා. ඒක දිගේ I2 ධාරාවක් යනවා කියලා අපි හිතනවා. right. එතකොට I1 යන්නේ මේ දිශාවට. ඒ කියන්නේ clockwise side එක. clockwise කියන්නේ මේ අක්ෂරවලටනේ. right. අර ඒ side I1 යන්නේ මේ දිගේ මේ පැත්තට. දිශාව දාලා තියෙන එකයි. බලන්න ලේසි වෙන්න. right. බලන්න I1 මෙතනින් යනවා. නැත්නම් මේ වෝල්ටේජ් එක හරහා යනවා. right. එතකොට අපි සර්කිට් එකට අපි සමීකරණය දාන්නේ මේකට. මේක ඇඳ ගන්න. මේක මෙක්කොට පස්සේ අඳින්න බෑ. ඒකයි. right. හරිද? ඊළඟ I2 බලන්න. I2 යනවා මම වෙන පෑනකින් මාක් කරන්න. I2 යන්නේ මේ පැත්තෙන් යනවා. අපි සලකන්න මෙහෙම. මේ පැත්තෙන් යනවා. මේ පැත්ත. right. බලන්න මෙතනදි කියන්න මේ විශේෂයෙන් බලන්න 6 ඕම් දිහා. 6 ඕම් දිහා I1 යනවා කියලා අපි සලකනවා පල්ලට. හරිද? 6 ඕම් වලින් ඊළඟ පුඩුව සලකුවාන් පස්සේ I2 යනවා කියලා අපි හිතනවා ඉහළට. right. මේ කොටස සලකන්න ඕනේ. ඊළඟට මතක තියාගන්න කරන්ට් සෝස් එකක් අපි දුන්නොත්. ඒ කියන්නේ කරන්ට් සෝස් එකක් කියලා කියන්නේ හරිද? පද්ධතියට ධාරාවක් ලබා දෙන එකක් තිබුණොත්. ඒ කියන්නේ මෙන්න මෙයා වගේ කියන්නේ 5 ඇම්පියර් කෙලින්ම දීලා තිනවා. right. මෙයා සලකුවොත් මම කිව්වා කෙලින්ම මුළු පුඩුවටම සලකන්න මේ I2 වෙනම සලකන්න කියලා 5 ඇම්පියර් කියලා. right. අපි ගාන හදමු. මම මේ වගනවා. right. I2 බලපුවම පස්සේ I2 ඔයගොල්ලෝ දැක්කා හරිද 5 ඇම්පියර් මේ පැත්තට තියෙනවා නම් අපි I2 මාක් කරේ මේ පැත්තට මේ සයිඩ් එකේ නේද ඒ කියන්නේ I2 යන්නේ 5 ඇම්පියරට විරුද්ධ දිශාවට අපි කෙලින්ම ඒකටම දාන I2 එක ඍණ 5 ඇම්පියර් right ඊළඟට අපි KVL දාන අනිත් පුඩුවට පළවෙනි පුඩුවට අපි චෙක් කරගත්තා right 4 ඕම් තියෙනවා මෙන්න මෙයා right 6 ඕම් ඉන්නේ right අපි මෙයාට I1 දාන්නේ මේ පැත්තට I1 දාන්නේ හරි මෙයා 10 වෝල්ට් නේ right බලන්න අපි සලකන්න ඕනේ මෙන්න මෙයා ගැන විශේෂයෙන් උනන්දු වෙන්න ඕනේ මොකද හේතුව මෙතන I1 පල්ලට යනකොට එතන I2 එකක් ඉදිරියට යනවා බලන්න ඊළඟ පුඩුවත් එක්ක සම්බන්ධ වෙනවා මේ කැලේ අපි සලකනකොට මේ මුළු පුඩුවෙම මේ
මුළු මේ සම්බන්ධ කරලා තියෙන වයර් එකේම යන ධාරාව ගන්න ඕනේ. මුළු ධාරාවම. සමස්ත ධාරාව I2. right? අපි සුළු කිරීමට යමු. KVL දානවා. හරිද? KVL දානවා සාමාන්‍යයෙන් දානවා mesh 1 කියලා. KVL for mesh 1. right? mesh 1 එක දාපුවම පස්සේ බලන්න මෙතන 10 වෝල්ට් තියෙන්නේ. normal එකට. E සමාන IR දානවා වගේ. right? හරි ලේසි. මෙතන යනවා I1 වතාවක්. මෙතන එනවා. ඕක මෙහෙම ගන්න. I1 වතාව මේ දෙන්න එකතුව. කෙලින් මොකද? 4 ධන 6. හරිද? ඍණ අනිත් සයිඩ් එකට යන්නේ. ඍණ මෙතන ඍණ පහ දින කමන්නේ අපි I2 දාමුකෝ. I2 වතාවක් 6. right? දාලා 10 සමානයි. මේ විදිහට තමයි සමීකරණ ගන්නෙ. මම ඊළඟට ඒක ලොක් කැල්ල පෙන්නනවා. මම මේක එකෙන් හදාගෙන යනවා මොකද මම මේ කලින් දවස් අතු ගානක් නිසා. right? එතකොට 10 සමාන අපිට ආවා 10 සමානයි I1 වතාවක් 10 ඍණ 6 වතාවක් I2. හරිද? නමුත් අපි කලින් ගානද අපි හෙව්වා I2 කියන්නේ කීයද කියලා ඍණ 5යි. right? ඍණ 5යි. ඒතර දාවන් පස්සේ 10 සමානයි 10 වතාවක් I1 වතාවක් අර 30යි නේ මෙතන. I1 එනවා එතකොට කියන දර ඍණ 20යි නේ ඍණ දෙකක් යන තියෙන්නේ. right? මෙන්න මේ විදිහට තමයි mesh analysis එක හොයන්නේ. අපි තවත් ගානකට යමු. මේක ටික කරට වඩා වෙනස් ගානක්. මේක හරියට ඇඳ ගන්න. මේ ගානක් හදලා මේ ගාන හදපුවම පස්සේ නම් ගොඩ දුරට තේරෙයි. අපි තව ගාන කිහිපයක් තියෙනවා අපි ඒ ටිකත් හදමු. right. මම මේ සර්කිට් එක හදනවා. හැම කෙනාම ඇඳ ගන්න. right. මේක එතකොට බලනකොට පේනවා මෙතන පුඩු දෙකක් තියෙනවා. right? ඕගොල්ලෝ මෙතන I1 I2 දාලා mesh analysis එක කරන්න පුළුවන්. ටක් ගාලා ගාන හදන්න බලන්න. මම තප්පරකින් දෙන්න. ඊළඟට කිව්වා. right. අපි ගානට යමු. right. අපි දානවා KVL mesh 1. right? මම mesh 1 එක පොඩ්ඩක් මේ හරිය අඳින්නම්. right? මම කටුවට අඳින්නේ. right. මෙතන තියෙනවා 15 වෝල්ට්. right? මෙතන තියෙනවා 5 ඕම්. මෙතන තියෙනවා 10 ඕම්. මෙතන තියෙනවා 10 වෝල්ට්. right? අපි මෙයාට දානවා මේ පුඩුවට. කියන්නේ මේ වන්න එකට. I1 I2 මේක සාමාන්‍යයෙන් මාක් කරනවා නම් හොඳයි. මොකද එතකොට මේ බලන කෙනාට පේනවා පේපර් බලන කෙනාට මොන මෙෂ් එකකටද දාලා තියෙන්නේ කියලා. ඒ නිසා අවුලක් වෙන්නේ නැහැ. අයගොල්ලෝ කෙලින් බලනවා. හරි. මේක සාමාන්‍යයෙන් එක මේ හරි දානවා. නමුත් ඉතින් දැන් මට නැත්නම් බලන කෙනා දන්නවනේ. right. මම බැටරිසර් බලන්නේ. right. KVL in mesh 1. right. බලන්න KVL mesh 1 එකට දාපුවාම පස්සේ හරිද delta v v සමාන IR කියලා දාන්නකො. delta v සමාන IR. right. ඉස්සල්ලාම ඔයගොල්ලෝ ගන්න මේ බැටරි වල එකතු කොහොමද එන්නේ? බලන්න 15 වෝල්ට් එකෙන් ඉඳලා ඊළඟ එක එන්නේ 15 වෝල්ට් එක මේ පැත්තට නම්
15 වෝල්ට් එක තියෙන මේ පැත්තට නා රයිට් මේක ඊළඟ අග්‍ර සම්බන්ධයෙන් මේ පැත්තට. ඒ කියන්නේ මේක දිගහැරලා හැදුනොත් 15 වෝල්ට් එක මෙහෙම තියෙන 10 වෝල්ට් එක මෙහෙම තියෙන. රයිට් මේක 15 වෝල්ට් එක මේක 10 වෝල්ට් එක. රයිට් I යන්නේ මේ පැත්තට. රයිට් ඒ කියන්නේ 15 ඍණ 10. හැට තමයි අපි ගන්නෙ. රයිට් හදනවා මේ පැත්තේ 15 ඍණ 10 සමානයි I1 වලින් ගන්න. I1 මේක දැම්මම සලකන්න එපා. මොකද මේක ගත්තොත් අපිට පැටලෙන්න පුළුවන් නිසා. ඉස්සෙල්ලා අපි I1 ට හදාගමු. රයිට් I1 වතාවක් I1 සමාන 5 ධන 10. හරිද? ඍණ මෙතන ඔයගොල්ලෝ දාන අනිත් පැත්තෙන් I2 එකක් එනවා මේ පැත්තෙන්. මෙහෙ. මේ පාඩකින් දාමු. මේ පැත්තෙන් I2 එකක් එනවා. රයිට්? බලන්න 10ම හරහා I1 උත් යනවා I2 උත් යනවා. රයිට්? අපි I1 අපි I2 අපි මෙතනදී 10 එක සැලකුවා. ඒ නිසා මෙතන අපි අනිත් එක සැලකමු. I2 වතාවක් right. එතකොට අපි මුළු සමීකරණය 5 සමානයි. right 15 වතාවක් I1 right 5 ඍණ I2 වතාවක් 10. right. ඔයගොල්ලෝ වීඩියෝ බලන්න. right. ඊළඟට අපි යනවා දෙවෙනි පුටුවට අපි දානවා KVL in mesh 2 එකට right mesh 2 එකට දාපු පස්සේ mesh 2 එක ඔයගොල්ලෝ දැකලා තියෙනවා ඔයගොල්ලෝ දකිනවා ඔයගොල්ලෝ ඇඳගත්ත එකේ පේන නැති තියෙන මේ විදිහට දැන් මම දුන්නේ 10 ohm කියලා නේද right 10 ohm මෙතන 6 ohm මෙතන 10 volt right I2 යන්නේ right මෙතන යනවා ඔයගොල්ලෝ දන්නවා 10 එකේ මෙතන I1 එකක් එනවා right දාමු අපි KVL එක KVL දාවම පස්සේ කොහොමද දෙන්නේ 10 මේ පැත්තට දාන්න පස්සේ I2 වතාවක් ප්‍රතිරෝධ වල එකතුව තර ඍණ 10යි එතකොට මෙහෙම එනවා 10 සමානයි ඍණ 10ක් I1 ධන 20 වතාවක් I2 right මේ සමීකරණ දෙක සුළු කරලා ඉවරලා උත්තරේ ගන්න right මංගාව තියෙන උත්තර වල හැටියට නම් I2 I1 සමාන එකක් එනවා I am පේනවා I2 සමානයි එක දෙකක් යන තියෙන්නේ මම දැන් මෙහෙම උත්තර එන්න ඕනේ බලන්න right අපි ඊළඟ දවසේ අපෝ ටැබ් එක කරමු මේ අද හදිස්සියෙත් නිසා අර මට මේ එළියට යා ගන්න අද විදිහක් නැති වුණා මේ ඒක නිසා මේ කරගත්තේ බෝඩ් එකට ගත්තේ ඊළඟ දවසේ අපි එත් කරමු right right අපි ගමු ඊළඟට ආයසරය තව අලුත් ගානක් හදමු මේක ටිකක් විශේෂ ගානක් නිසා ඒක හදමු මේ ගාන පැහැදිලිව ලියා ගන්න ටිකක් වෙනස් ගානක් මම හිතනවා ඔයගොල්ලෝ අර පොත ඩවුන්ලෝඩ් කරගන්න නැති කියලා මම ඒක ආපු සැරයක් කියන්න ඒක ඩවුන්ලෝඩ් කරන්න මේ අර library genesis කියලා තියෙනවා මේ සයිට් එකේ සයිට් එකට ගිහිල්ලා එලා පොතේ නම ගහන්න එඩිෂන් එකත් එක්ක හරියට එඩිෂන් එකත් එක්ක හම්බස් එනවා ඒක සොලියුෂන් මැනුවල් එකක් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් right මේකේ තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ PDF drive එකේ PDF drive එක තව එකක් තියෙනවා පොතේ නම මොකද්ද? පොතේ නම මොකද්ද? මං දාලා තියෙන්නේ මේ group එකට මතක නැහැ හරි එල හරි right හරිද මේ මේකේ සයිට් එක ඩවුන්ලෝඩ් කරගන්න right ඒ ගණන් ගොඩක් තියෙනවා මෙහෙමදී ගණන් ඔක්කොම හදන්න වෙන්නේ නැද්ද ඔයාලට කියන්නේ මේ හදපුවම බස් ඇති කියලා හිතන ගණන් ටික හදලා දාන්න
මේ තව දිනවනේ ඉතින් right මම තව මේ ගානක් දෙනවා මේක ටිකක් වෙනස් එකක් right ගාන හදගන්න ඔයාලට ගාන පටන් ගන්න කලින් දේවල් කිහිපයක් ඔයගලන්ට කියන්න ඕනේ අපෝ සරයක් right ඔයාලට මේක පේනවා මෙතන පුඩු කීයක් තියෙනවද මෙතන සංවෘත පුඩුව 1යි මෙතන දෙවෙනි සංවෘත පුඩුව 3යි මෙතන තුන්වෙනි සංවෘත පුඩුව 3ක් තියෙනවා 1යි 2යි 3ක් තියෙනවා right ඒක ඔයාලට 1 2 3 1 2 3 ඒක කොයි පැත්තද දැම්ම ප්‍රශ්නයක් නෑ හැබැයි උත්තර එන්න ඕනේ එකම එක right දැන් ඊළඟට මෙතන තව එකක් තියෙනවා right ඔයගලන්ට පේනවා මේක normal voltage supplier එක voltage එක ලබා දෙන සර්කිට් එකකට වෝල්ටේජ් එක ලබා දෙන යම්කිසි දෙයක් වේද ඒක වෝල්ටේජ් සප්ලයි එකක් නම් වේ. ඒක තේරෙනවනේ. right. එතකොට මෙතන බලන්න. මෙතනක් තියෙන වෝල්ටේජ් සප්ලයි එකක් බලන්න. හැබැයි ඒක අර කිරිබත් කැටේ වගේ නේ. මොකද කියන්නේ ඒක මේ මම ඒක කියන එක මතක නැහැ. ඒක පැරලෝග්‍රෑම් ටයිප් එකකට එන්නේ. right. මේ සර්කිට් ඇඳම්බස ඔයගොල්ලෝ දන්නවා මේක වෝල්ටේජ් සප්ලයි එකක්. හැබැයි රඳාපවතින කවුග මතද? I note එකක් මත. I note තියෙන මෙතන. ඒ කියන්නේ මෙතනින් යන කරන්ට් එක. මෙතනින් යන සමස්ත ධාරාව මත තමයි මෙයා ලබා දෙන වෝල්ටේජතාව තීරණය වෙන්නේ right මම කිව්වා මෙතන වෝල්ටේජ් මෙතන V7 IR අනුමනම් ඒක සම්බන්ධයක් එන්නේ මෙතන එන විශාලාත්මක අගය විතරයි මෙතන එන සමස්ත ධාරාවේ විශාලාත්මක අගය හතරෙන් වැඩි කරාම පස්සේ මෙයාගේ වෝල්ට් එක එනවා right මෙතන වෝල්ටේජ් එක තියෙනවනේ මෙයා ගන්න හරි මෙයාට දැන් කියව අපි වෝල්ටේජ් සප්ලයි එකක් කියනවා මෙයා රඳාපවතින්නේ කරන්ට් එකක් මත එහෙනම් කරන්ට් එක රඳාපවතිනවා කරන්ට් ඩිපෙන්ඩන්ට් වෝල්ටේජ් සප්ලයි මේගොල්ලන් තමයි කියන්නේ කරන්ට් ඩිපෙන්ඩන්ට් වෝල්ටේජ් සප්ලයි right එතකොට මේගොල්ලෝ මෙහෙම ගමුකෝ right එතකොට අපි ගන්නවා මේක normal එක දැක්කම පස්සේ කියනවා දැන් හරිනේ අපි mesh එක ඇදලා ඉමු මම mesh එක ඇදලා මේක මක්කන බෑ right මම ගන්නවා මට ලේසි ඉඳා මේක I1 මේක I2 මේක I3 right මෙතන I note එක මෙතන හතරක් I note ඒවා කලබල වෙන්න එපා right ඒව ඔක්කොම විසඳන්න පුළුවන් right අපි යමු ගන්නට මම ගන්න මෙතන මකනවා right ඕක මම හිතනවා ඔයගොල්ලෝ සර්කිට් එක දිහා බලාගන්නයි කියලා ගාන හදද්දි right අපි දානවා පළවෙනිටම KVL in mesh 1 right mesh 1 එකට අපි KVL එක දානවා right බලන්න mesh 1 එක දිහා 28 වෝල්ට් එක දිනනවා කෝඩ් එකේ උඩ ටික පේන්නේ නැහැ පොඩ්ඩක් හදපන්කෝ කැමරා එක චුට්ටක් right හරිද නෑ බා මුළු සම්පූර්ණ බෝඩ් එකම පේනවා බා උඹ පොඩ්ඩක් zoom කරගෙන වගේ ඇත්තේ මට දැන් තව එක්කෙනෙක් කිව්වා එහෙම කතාවක් මේ උඹ zoom කරගෙන ඇත්තේ මේ මුගේ ස්ක්‍රීන් එක පොඩ්ඩක් zoom out කරලා බලපන් හරි බා thank you හරි හරි zoom වෙලා තිබිලා තියෙනවා thanks හරි right හරි දැන් හරියට පේනවනේ හරි මේ හරිද KVL and mesh 1 right අපි mesh 1 එක බලමු හැබැයි මේක මෙහෙමයි මට mesh 1 එක අඳින්න වෙනවා right බලමුකෝ මම පොඩියට අඳින්නම් right මොකද මෙතන විශේෂ දේවල් ටිකක් සිද්ධ වෙන නිසා එතන දින මම මේ පැත්තේ තියෙන සර්කිට් කැලිය අඳින්නන්නේ නැහැ ඔකෝට right එතන 10 ohm එක ඉන්නවා right එතන ඉන්නවා 24 ohm right ටැබ් එක කරන එක ඊට වඩා ලේසි
ඕනේ right ඔතකොට බලන්න right මෙහෙම ගන්නකො right ගාන යන්නේ මෙහෙමයි මෙයා I1 මෙයා I1 ඉන්නේ එතන අපි I2 නේ දැම්මේ එතකොට බලන්න I1 මෙයා හරහාත් එනවනේ මෙතනින් උඩට ගිහිල්ලා බලන්න මෙතනින් උඩට ගිහිල්ලා right මේක දිගේ ගිහිල්ලා මෙතනින් යටට එනවා right අපේ දිශාව ඒක නව බලන්න I2 මේ පැත්තේ ඉන්නවා I3 මේ පැත්තේ ඉන්නවා මම කලින් කිව්වා හැම වෙලේම mesh analysis එක දානකොට එක පුඩුව ගානේ ගන්නකොට හැම වෙලේම එකම දිශාව වාමාවර්තව නම් වාමාවර්තව දක්ෂිණාවර්තව නම් දක්ෂිණාවර්තව clockwise නම් clockwise anti clockwise නම් anti clockwise ඒ එකම side එකට ඔක්කොම දාන්න කියලා. ඒක දාන්න හේතුව මෙන්න මේක. right මෙන්න මේ වගේ අවස්ථාවක් නාම පස්සේ පැටලෙන්න පුළුවන්. ඒක නිසා හැම වෙලේම අපි දාන side එක එකම side එකට දාන්න right එතකොට අපි දන්නවා කොහොමද අනිත් දාන පැත්තට විරුද්ධවත්ම අනිත් පැත්තට ඒක අනිවාර්යෙන් ඒක ඒ කියන්නේ ඊළඟ mesh එකට යනකොට අනිවාර්යෙන් ඊළඟ mesh එකේ කැල්ලක් අහුන අනිවාර්යෙන් ඍණ තමයි කියලා දන්නවා right එතකොට අපිට ඒක ගැන හිත හිත වද වෙන්න ඕන වෙන්නේ නැහැ right අපි I1 එකට දාන්න බලන්න right පළවෙනි mesh එකට දාවම පස්සේ KVL analysis එක right මම normal එක හදාන්න යනවා I1 ප්‍රතිරෝධ එකතුව 10 දාන 12 right ඍණ 1 ඍණ මෙයා I2 10 ඉතින් I2 එකක් යනවා 10 වතාවක් I2 ඍණ මෙතන බලන්න තුන්වෙනි පුඩුවේ තුන්වෙනි පුඩුවේ පළවෙනි පුඩුවටයි 12 සම්බන්ධයි. එතකොට ඒකට ඍණ බලන්න නැතුව දැන් මේ එසේ ඒ ගානට හදන එකේ ග්ලේසි right මම මේක යටින් ලියා ගන්න ඊට තියෙද්දි දැන් 24 මම යටින් ලියනවා පේනවද දන්නේ right මෙන්න තමයි පළවෙනි සමීකරණය right ඊළඟට මම මේ මාස්ටර් මකනවා right mesh 2 එක අපි හදමු mesh 2 එකට ගත්තාම පස්සේ mesh 2 එකේ සර්කිට් එක තියෙන්නේ මෙන්න මේ විදිහට right මෙතෙන් දෙනවා මේක 10යි ඕනේ 10යි ඕම් අර මේක 24යි ඕම් අර මේක යන 4යි right මෙතන I2 තියෙනවා right ඕගොල්ලෝ දන්නවා සර්කිට් එක මෙතනිනුත් සම්බන්ධයි මෙන්න මෙතනිනුත් යනවා right එතකොට බලන්න අපි පළවෙනිම දැක්කම මෙතන I2 එක යනවා I1 එක යනවා මෙතන I2 මෙතන I3 එක යනවා ඒක මම වෙන කලකින් දාන්න පොඩ්ඩක් right I2 එක මෙතනින් යනවා I1 එක යනවා I3 එක තියෙනවා right I3 එක මේ පැත්තට right මම දැක්කා මම කිව්වා right I1 I2 I3 වල මේ දිශාවන් එකම එක දාන පැත්ත එක තේරුම තමන්ගේ නොවන mesh එකට අහු වෙන ඒවා ඍණ දාන්න පුළුවන් right මේකෙත් එහෙම තමයි බලන්න I2 එක මේ පැත්තට යනවා මම ජස්ටිෆයි කරන්න පොඩ්ඩක් බලන්න I2 මේ පැත්තේ එන්නේ I3 එක වක්‍රව කැරකිලා මේ පැත්තට යන්නේ right මේ මෙන්න මේ 10 ඕම් එක බලන්න ඒක පළවෙනි mesh එකයි දෙවෙනි mesh එකයි දෙකම සම්බන්ධයි බලන්න I1 එක මේ පැත්තට යන්නේ I2 එක මේ පැත්තට යන්නේ right ඔයා සලකන්න I2 සලකන එක දාන්න ඉතුරු වෙට එන කට්ටිය රින දාන්න එච්චරයි right බලන්න අපි මේකට දාමු නමුත් මෙතනදී අපිට බිඳුවයි එන්නේ පයින් අවස්ථාව ඒ අපිට වෝල්ටේජ් සප්ලයි එකක් නැහැ right දෙවෙනි එකට යනවා right I2 වතාවක් දැන් I2 ගන්න I2 වතාවක් මෙතන එනවා ප්‍රතිරෝධ සියල්ලම එකතුව right ඍණ ඉතින් සෙට් එක දාන්න 10 වතාවක් I1 ඍණ 4 වතාවක් I3 right මම මෙතන ලියනවා සමානයි right හරිනේ මේක මගේ දෙවෙනි සමීකරණය right මට දැන් ලියන්න ඉන්න නිසා මම මේක ඉතුරු කරනවා right අපි ඊළඟ සමීකරණයට යමු ඊළඟ සමීකරණය right මෙතන 4 ඕම් තියෙනවා මෙතන dependent supply එකක් තියෙනවා voltage right
12 4 4ක් i note right අපි i note එක කතාව පස්සේ ගමු right මම මෙතන ජාය අඳින්න යන්න ඕගොල්ලෝ දන්නවා මෙතනින් mesh එකක් තිබ්බා මෙතනින් තව mesh එකක් තිබ්බා right ඒ නිසා මෙතන i3 තියෙනවා right කාට හරි ඒ කැල මේ ආපහු මේ සමීකරණ දානකොට තේරුම් නැත්නම් අහන්න right අපි mesh 3 එකට දානවා mesh 3 එකේ දාන්න පස්සේ කොහොමද එන්නේ මෙතන voltage supply එකක් තියෙනවා හැබැයි බලන්න අපේ current එක යන පැත්තට මේ ධන පැත්තටද ඍණ පැත්තටද අනිත් පැත්තට නේ අපි current එක යවන්නේ අපි i3 යනවා කියන මේ පැත්තට නමුත් අපිට voltage supply එක හදන්න මේ පැත්ත right කවුරුහරි voltage supply එක එහෙනම් එයා ඍණ 4ක් දැන් මෙයා විශේෂත්වය මොකද 4ක් i note කියලා කිය අපි මතක ඇතුළේ 10 ohm එකක් තිබ්බා ඒකේ ඒ කියන්නේ සමස්ත දර අපි තාම ඒක දන්නේ නැහැ ඒක නිසා i note දාමු කෙලින්ම i note සමානයි i3 වතාවක් ප්‍රතිරෝධ ලේඛක 12 ඍණ i1 වතාවක් i1 වලට අහු වෙන මෙතන 12 ohm එක ඍණ මෙතන i2 එකට අහු වෙනවා 4 ohm එක right හදමු i1 එක එනවා 12 වතාවක් i1 ඍණ 12 නේ ඍණ 12 තියෙන්නේ ඍණ 4 වතාවක් i2 ධන 10 වතාවක් i3 මේක මගේ තුන්වෙනි සමීකරණය right දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා සමීකරණ විසඳන්න නම් අපි අතේ තියෙන්න ඕන අපි සමීකරණ තුනක් තියෙනවා විසඳන්නේවත් ඉතින් අපි දන්නේ නැති බව i1 i2 i3 අපි විසඳන්න ඕනේ. නමුත් ප්‍රශ්නයක් තියෙනවා මෙතන i note එකක් ඉතුරු වෙලා තියෙනවා. i note එක ගන්නෙ කොහොමද? ඔයා දැක්කා මෙතන තියෙනවා 10 ohm එක්කෙනෙක්. right මම 10 ohm ප්‍රතිරෝධය විතරක් අඳින්නම්. right මෙතනින් පල්ලට තියෙනවා මොකද්ද? i2 තියෙනවා. right මේක මේ 10 ohm එක පොදු වෙලා තියෙන කාටද? mesh 1 එකටයි mesh 2 එකටයි. right mesh 1 එක මම ගත්තා නේද තමයි. mesh 1 එකටයි mesh 2 එකටයි තමයි පොදු වෙලා තියෙන i1. මේ මොකද මේ i note එක කියන එක. right එතකොට මෙතනින් ගියා මතකයි ඕගොල්ලන්ට right අපි මේ පැත්තට ඇඳා i2 කියන එක කෙනා මේ පැත්තට ඇඳා i1 කියන එක කෙනා right එතකොට බලන්න මෙයා විතර කොහොමද සලකන්න බලන්න පොඩක් ඉන්න වගේ right මේක විතර සලකන්න i1 ගියේ මේ පැත්තට right i2 ගියේ උඩට අපි සලකන i note එක ගන්න කොහොමද පල්ලට right සමස්ත ගන්න ගමු i note සමානයි පල්ලට යන්නේම විතරක් දාන්න i1 ඍණ i2 අතන එහෙම ගමු ටොඩ එක ලේසි right එහෙම ගන්න right i1 ඍණ i2 right තමයි කියන්නේ ඉන්නේ right අපි මෙතෙන් දාන්න i1 ට i2 දැන් මේ i note එකට දාන්න එන 4යි i note එකට දාන්න හරිද වෙන 4 වතාවක් i1 ඍණ i2 අපි මෙතන i note එක ගන්න අපි වෙනම සමීකරණයක් කියලා මේක 4 වෙනි මේක 3 වෙනි සමීකරණ 4 වෙනි සමීකරණ ලියා ගන්න පස්සේ මෙතන i1 ඍණ i2 වෙනවනේ ආය නැවත මේකට සුළු වෙන්න දාන්න ඊට පස්සේ නැත්නම් උඩ මකනවා මේ සමීකරණය මකනවා right අපි i note එක වෙනුවට i1 ඍණ i2 දානවා right තාමස් කොහොමද ඍණ 4 වතාවක් i1 ඍණ i2 right සමානයි ඍණ 12 වතාවක් i1 ඍණ 4 වතාවක් i2 16 වතාවක් i3 right දැන් දාන්න i1 මේ ඔක්කොම සමාන පද එක පැත්තකට ගන්න බිඳුව සමානයි එතකොට ඍණ 4 එන්නේ i1 එක ගමන් පස්සේ ඍණ i1 කට ඍණ 4 නේ දෙන්නේ දාන්න i2 ගමන් පස්සේ ඍණ 8ක් i2 දාන්න 16ක් i3 එතකොට මේ 4 මේ පස්සේ තමයි නේ right දැන් මේ සමීකරණයයි මේ සමීකරණයයි සුළු කරන්න
කොටස් තුනක පදයක් આવුත් මම නම් කියන්නේ හොඳම දේ කැල් එකේ ගහලා හදන එක රයිට් ඔයගොල්ලන්ට මතක ඇති අර මේ කවුද අපි සඳුන් කුප්පියක් කරා මේ අර මේ ජනක සර්ගේ අර ඒ කොටසේ අර මෙෂර්මන්ට් කොටසේ තියෙන කැල් ටික කරගන්න එක රයිට් ආන් ඒ විදිහට ඒ ටයිප් එකට මේ ගාන හදන්න පුළුවන් ඒ කියන්නේ අර i1 i2 i3 කියන මේ විචල්්‍ය තුනක් රයිට් ඒ මැට්‍රික්ස් එකකට දාලා ගාන හදන්න ටීනි ඇල්ජිබ්‍රා ගැන හිතන්න එපා මැට්‍රික්ස් එක ගාන ඕමලයි ගාන හදුවා එක i1 i2 i3 මම උත්තර ටික දෙන්නම් මේට උත්තර ටික එන්න ඕනේ i1 සමානයි ampere ඊට පස්සේ නෑ මම උත්තර ටික දෙන්නම් පොඩේ මට මකන්න නෑ i2 සමානයි තුන බෙදීම දෙකක් ඇම්පියර් රයිට් තුන බෙදීම දෙකක් ඇම්පියර් රයිට් තුන බෙදීම දෙකක් ඇම්පියර් එකක් වෙනවානේ හරියට හරිද ඊළඟ i note එක තෝගල එනම හොයන්න රයිට් i note සමානයි කියලා දාලා i1 වෙන i2 කියලා දාලා හදලා එකක් හදන්න රයිට් රයිට් මේ මම නම් නිර්දේශ ගන්න හොඳම දේ මේ ගණිතයට දක්ෂ නිසා මේ වගේ සමීකරණ ගොඩක්ම අපිට සොල්ව් කරන්න පුළුවන්ම නිසා මේ කැල් එක පාවිච්චි කරන්න කියලා රයිට් මේ කම්පියුටර් කාලනාස්ති ගන්න ඕනේ රයිට් එතකොට අපි ඒක ගන්න ඉවරයි දැන් අපි යමු මෙෂ් එකේ ඔයාලා මතක ඇති මම නෝඩල් ඇනලිසිස් එක කියලා දෙනකොට නෝඩල් ඇනලිසිස් එක කියලා දෙනකොට අපිට එකක් අහු වුණා සුපර් නෝඩ් කියලා එකක් රයිට් සුපර් නෝඩ් එක නැවත මතක් කරගන්න සුපර් නෝඩ් එක තිබ්බේ අනිවාර්යෙන් ඒක වෝල්ටේජ් සෝස් එකක් වෙන්න ඕනේ right voltage source එකක් වෙන්න ඕනේ ඒක voltage source එක dependent ද independent ද කියන එක අදාළ නැහැ ඒ කියන්නේ මෙහෙම එකක් වුණා ප්‍රශ්නයක් නැහැ මේ ඒ කියන්නේ පොඩි හො මෙහෙම එකක් වුණා ප්‍රශ්නයක් නැහැ right වෙන්න ඕනේ නැත්නම් voltage source එක තමයි වෙන්න ඕනේ නැත්තේ right ඒක මෙහෙම වුණා ප්‍රශ්නයක් ඒක භූගත වෙලා තියෙන්න බෑ එහෙම නැතුව normal nodes දෙකකට සම්බන්ධ වෙලා තිබ්බොත් අපිට යා මුළු එකම සුපර් මෙෂ් එකක් කියලා ගන්න පුළුවන්. ඒ වගේම එකක් තියෙනවා මෙෂ් ඇනලිසිස් එක. මොකද්ද? සුපර් මෙෂ් කියලා අපිට කියනවා. right? මේකෙදි අරකෙදි අපිට මතක ඇති වෝල්ටේජ් සෝස් එකක් තමයි ප්‍රධාන උනේ. මෙයාගේදී ප්‍රධාන වෙන්නේ කරන්ට් සෝස් එක. right? කරන්ට් සෝසස් තියෙන මෙන්න එහෙම. ඉන්ඩිපෙන්ඩන්ට් කරන්ට් සෝස් එකක් වෙන්න පුළුවන්. ඒ වගේම ඩිපෙන්ඩන්ට් කරන්ට් සෝස් එකක් වෙන්නත් පුළුවන්. right ඒක දාගන්න independent current source dependent current source එකක් අපි mesh දෙකකට පොදු වුණොත් ඕගොල්ලන්ට මතක ඇති අපි සමහර ප්‍රතිරෝධ අවස්ථා තිබුණා මෙන්න මෙහෙම mesh එකක් ආවා කියලා කියන්නකො අපි මෙන්න මෙහෙම මෙයාගේ i1 ද මෙයා වෙන කරන්ට් right මෙතෙන් i1 දැම්මා අපි මෙයාට i2 දැම්මා right මෙයාගේ අවස්ථාව දෙන්නටම පොදු වෙන අවස්ථාවක් මතක ඇති right මේ දෙන්නටම පොදු වෙන අවස්ථාවක් ආවා මේ අහුවෙන කෙනෙක් ප්‍රතිරෝධය අහුවෙන කෙනෙක් හැබැයි මෙතන අපි සුපර් මෙෂ් එකක් කියලා කියන්නේ සුපර් මෙෂ් එකක් කියලා කියන්නේ සුපර් මෙෂ් right සුපර් මෙෂ් එකක් කියලා කියන්නේ මෙතන right මෙහෙම ආවා කියලා හිතන්න කරන්ට් සෝස් එකක් මෙතන ප්‍රතිරෝධයක් නෙමෙයි මෙතන dependent or independent current source එකක් ආවොත් අපි එයා super mesh එකක් හැටියට සලකනවා right අපෝ කියනවා අහගන්න mesh දෙකකට පොදුවේ ප්‍රතිරෝධයක් අහු වුණා වගේ right mesh දෙකකට පොදුවේ ප්‍රතිරෝධයක් නෙවෙයි මොනවද current sources එකක් current source එකක් ඒ කියන්නේ dependent එකක් වෙන්න පුළුවන් independent එකක් වෙන්න පුළුවන් මේ දෙන්නගෙන් කවුරු හරි සෙට් වෙනවා නා right එයා අපිට සුපර් මෙෂ් එකක් කෙනෙක්ට ගන්න පුළුවන් ගානක් හදමු ගාන හදනකොට තේරෙන්න පටන් ගන්නවා අරක ලියන්නකො මෙරි මොනවාරි right මම මේක මගේ ෂෝට් නෝට් එකේ දාලා දෙන විදිහ මම ලියන්නම් මම දාලා තියෙන්නේ මෙහෙමයි mesh දෙකකට right mesh දෙකකට ඉතින් තුනක් තිබ්බත් ඉතින් mesh දෙකකට එකයි එක කැලෑනේ පොදුවේ දෙන්න පුළුවන් නේ right mesh දෙකකට right මේ එකක් හරි මේක හරි ආවොත් right ඉතින් දාමු right මම හිතනවා ඒක ලියන්න නැති කියලා පොඩි ගානක් හදමු right මේ ගාන බලා ගන්න හදන විදිහ
ඊට පස්සේ අපි ගණන් කිහිපයක් හදමු. ඊට වඩා ටිකක් වෙනස් ගණනක් ඊට පස්සේ ඊට වඩා ටිකක් ලොකු ගණනක් තියෙනවා. ඒකත් අපි හදමු right. මම හිතන්නේ ඒක මම ටියුට් එකේ තිබ්බ ගණන ඒක තියෙන්නේ. right. මේ ගාන දිලා මේ අර මේ જાතිය තව ලේසි ගානක් මට හම්බුන්නේ නැහැ තිබුණේ මේ જાතිය අර ටිකක් වෙනස් සමහරු ගානක් right අපි හදමු right ඒතර සුපර් මෙෂ් එකක් ඉවරයි මෙතන නේ right බාන 6 ඕම් තියෙනවා මම සර්කිට් එක දානවා ඔයගොල්ලෝ ඇඳ ගන්න සර්කිට් එක මම වෝල්ටේජ් එක පෙන්න පොඩි වෙනවා කාලෙක තියෙනවා 20 වෝල්ට් කතමු right ටගා සර්කිට් එක අඳගන්න right මම හිතනවා කරන් මේක අඳ ගන්නද කියලා ටක් දාලා right බලන්න අපිට ගත්ත ගමන් පේනවා mesh එකක් තියෙනවා mesh 1 දෙවෙනි එක mesh 2 එක right මේ විදිහට බලන් පස්ස අපිට හිතන්න පුළුවන් අපිට මෙයාට දාන්න පුළුවන් මෙයා mesh එකක් මෙයා එක mesh එකක් right එතන i2 දාම එහෙම right මේ මම අඳින එක step by step ඕන අඳ ගන්න right මම මොකද මේක අර එකපාර හදාගෙන යන්න ඕනේ right බලන්න මෙයා මෙතන i1 මාත් එක්ක මැදගෙන යමු මෙයා i2 right දැන් පේනවා ඔයගොල්ලන්ට මෙතනින් i1 ධාරාවක් කරනවා මෙතන i1 ධාරාවක් කරනවා බලන්න මෙතන පේනවා ප්‍රතිරෝධය තියෙනවා හරි ප්‍රශ්නයක් නැහැ මත් ප්‍රතිරෝධය තිබ්බලා දෙන්නටම පොදුවේ තියෙනවා current source එකක් right දෙන්නට පොදුවේ තියෙනවා current source එකක් මේ mesh දෙකට පොදුවේ mesh දෙකකට විතර පොදුවේ දෙන්න පුළුවන් mesh තුනකට දැන් දාම ගානක් මට හම්බුන්නේ නැහැ එහෙම right mesh දෙකකට පොදුවේ තියෙනවා current source එකක් right මේක දිනවල මොකද්ද කීවේ මේක මොකද වෙන්නේ මේ ඔක්කොම සුපර් මෙෂ් එකක් හැටියට ගන්නවා සුපර් මෙෂ් එකක් කියන්නේ මොකද්ද අපි කැලේ දෙකම ගත්ත මෙෂ් දෙකක් හරියන්නේ i1 i2 ධාරා තියෙද්දි මේ මෙෂ් එකට පොදු වුණක් කියලා දිනව නේද එයා මැකිලා ඉන්නේ ප්‍රතිරෝධෙත් එක්ක මැකිලා ඉන්නවා right සුපර් මෙෂ් එක කවුද මේ වෙන වැඩේ මං කියන්නේ right ඉස්සෙල්ලා මෙතනින් තිබ්බ සර්කිට් එක ඇල්ලක්. දැන් එහෙම ගන්න නැහැ. හැබැයි මෙතන තියෙනවා බලන්න. i2 i1 එහෙම මිතුරලා ඉන්නවා. මේ මැද කැලේ ඉවත් වෙනකම් විතරයි උනේ. right? මේ දෙන්න දැන් පොදුවේ එකම mesh එකක්. right? right. දැන් මම යනවා ගාන හදන තැනට. right? මට මෙතන හදන්න ඉඩ නැති වෙයි. right. අම මම මේක සර්කිට් එක පුංචියට මෙතන ඇඳ ගන්නවා. right? එතකොට මට හැදි ගන්න ලේසි වෙනවා. right මෙතන 6 ohm එක තියෙනවා මෙතන 4 ohm එක තියෙනවා තා තිබ්බද right හරිද දැන් ඔයගොල්ලෝ දන්නවා මෙතනින් තිබ්බ i1 එක කෙනෙක් i2 එක කෙනෙක් තිබ්බා right මම මෙතන මේ විශාලත්වයට විතරක් මේක දාගෙන යන්නම් right හතරයි බලන්න මෙයා බෙදුනාට ප්‍රශ්නයක් නැහැ අපි සලකන්නේ මේ මුළු පුටුවම එක්කෙනෙක් කියලා විතරනේ right නමුත් කරන්ට් එක යන විදිහට අපි මේ විදිහටම ගන්නවා i2 යනවා මේ පැත්තට right i1 යනවා මේ පැත්තට මම වෝල්ටේජ් එක ගන්න කීයද 20ක් නේ මම දුන්නේ right හරිද අපි දැන් මොයේ මුළු පුටුවට සුපර් මෙෂ් එකට අපි දානවා KVL හරිද KVL in super mesh super mesh
super mesh KVL super mesh එකට KVL එක දාන්න බලන්න කොහමද එන්නේ right මෙයාගෙන් පටන් ගන්න එනවා අපි right 20යි I voltage sources නා එකතු වෙන්නේ right ඊළඟට අපි I1 සලකනවා I1 වතාවක් 6 විතරයි මැද ප්‍රතිරෝධය සැලකිල්ලක් නැහැ මොකද මැද කැල්ල අපි ඉවත් කරලා තියෙන්නේ right අපි දාන යනවා I2 එකට 10 ධන 4 right 20 සමානයි 6ක් I1 ධන 14 වතාවක් I2 මේක පළවෙනි සමීකරණය සුපර් මෙෂ් එකක් සුපර් නෝඩ් එකක් ආවම පස්සේ ලේසි වගේම තමයි සුපර් මෙෂ් එකක් ආවම පස්සේ තර ලේසි මොකද කරන්න තියෙන්නේ සුපර් මෙෂ් එකක් આવත් එහෙනම් මොකද කරන්නේ right ඔයා දන්නවා එතන අපි තිබ්බා මම මකනවා මේක උඩ කැල්ල right 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 අපි මෙහෙම ගමුකෝ right ඔයගොල්ලෝ දන්නවා මෙන්න මෙහෙම තිබ්බනේ මෙතන මම කරන්ට් සෝස් එක right මෙහාට සමගන්න right අපි සලකපු සමීකරණයක් හැටියට right I1 මෙහාට ආවා I2 මෙතනින් එළියට ගියා right මෙතනින් උඩට යනවා 6ක් ඇම්පියර් නේ 6ක් ඇම්පියර් දානවා දැන් මෙතන මොකද කරන්න තියෙන්නේ මේ නෝඩ් එකට නෝඩ් ලයින් එක 30 දානවා right මොකුත් ඕනේ නැහැ කෙලිම යන්න KCL හරිද in KCL ෆෝන් නෝඩ් ගන්න කියලා දාන්න in දානකොට වඩා ඒක අර්ථයක් තියෙනවා ෆෝන් නෝඩ් A කියලා දාන්න A right right කොහොමද වෙන්නේ අතුරට එනව දාන ඊළට අනේ වරින I1 දාන 6 සමානයි I2 මෙතනින් දෙවෙනි සමීකරණය වල ගත්ත හැකි 6 සමානයි ඍණ I1 දාන I2 මම වෙනම තියනවා පොඩි වෙනත right දෙවෙනි සමීකරණය පළවෙනි සමීකරණය මෙතන තියෙනවා දෙවෙනි සමීකරණය මෙයා තියෙනවා සුළු කරලා උත්තරේ ගත්තා ඔච්චරයි right මොකොත් නෑ සුපර් මෙෂ් එක සැලකුවා කෙලින්ම KVL දැම්මා මුළු පුඩු දෙකටම මැද එක්කෙනාගෙන සලකන්නේ නැතුව පුඩුවටම දැම්මා එක සමීකරණයක් ගත්තා right ඊළඟ එකන කරන්ට් සෝස් එක ගැන සලකලා ගන්නවා මේක මේ විදිහට නැතුව අනිත් විදිහට හිතන්න පුළුවන් බලන්න අපි ඉස්සෙල්ලා ගානක් හදුවනේ මතක ඇති අර I node ගානක් හදුවේ right මම මේකමයි කියලා දෙන්නේ right බලන්න ඊට වඩා ලේසි මේක දැන් ඔයගොල්ලෝ දැක්ක මෙතන 6 ඇම්පියර් තිබ්බනේ උඩට 6 ඇම්පියර් උඩට තිබ්බා right මෙතන තිබ්බ ප්‍රතිරෝධය හරහා I1 ගියේ කොහාටද පල්ලට right I2 ගියේ උඩට right 6 ඇම්පියර් කියන උඩ දිශාවටනේ උඩ දිශාවට තියෙනවා දන්න 6ක් සමානයි I2 ඍණ I1 මේකම තමයි එහෙමත් ගත්තා ඒක right අර සාමාන්‍ය අර මම හිතන්නේ ගාන කිල්ල දීලා දිනා නෝඩ් 1 එකෙන් කියලා ඉතින් අර මේක මේ විදිහට ගත්තා හැකිනේ ඒක අර නෝඩ් 1 එකෙන්ම හදන්න ඕම නැහැ සමීකරණ දෙක ගත්තා සුළු කරා හැදුවා right මම හිතන්නේ මේක I1 එන්නේ කලර් එකකින් දාන්නේ I1 එන්නේ ඇවිල්ලා ඍණ 3.2 ඇම්පියර් I2 එන්නේ 1.8 ඇම්පියර් ඔව් 1.8 right මම දැන් සුළු කරපු කට්ටිය උත්තරේ එන්නද right මම හිතනවා මේ ගාන ඉවරද කියලා ඒක ඇත්තට අමාරු ගාන නෙවෙයි සුපර් මෙෂ් එක ආව කියලා කියන්නේ ගාන ලේසි කියන්නේ ඈ right මම දැන් පෙන්නනවා මේ තව වෙනස් ගානක් තියෙනවා මේ අපි බලමු මේ ගාන කොහොම ඔයගොල්ලෝ හදයිද කියලා right මම මේ වගනවා මම මොනවද තව තියෙන්නේ කියලා බලන්න සුපර් මෙෂ් right තව එක ගානක් හදමු ඊට පස්සේ ඔයගොල්ලෝ අර පොතේ තියෙන ගණන් කීපයක් හදලා බලන්න right මේක මම හිතන්නේ මේක ටිකක් අමාරු ගානක් නිසා මම මේක හදන්නම් ඊට පස්සේ මේවයි ගණන් ඔයගොල්ලෝ හිතන්න පුළුවන් right
Oh, sorry. Right. Media වැඩි පුර අඳින්න මේක ටික දිගාරලා මම රීඩ් නිසා මම කැතයි වගේ කවන්නේ. මේක පාට වෙන්න ඕනේ. තුනක් අයිනෝ. Right. Nani kීපයක් දෙන්න try කරන්න බා. අයිනොට් මොකද්ද? හයි උන් පේනවද? හරි. අයිනොට් ඔව් අයිනොට් කොහෙන්ද යන්නේ? right sorry මම කියන්නේ නැහැ නේ. Right. විනාඩි 3ක් විතර දෙන්නම් පොඩ්ඩක් ඒක අමාරු ගන්න. අපර කියන්නේ ඒකම තමයි. අමාරු නෑ. තාත්තත් හරි. දෙකයි ඔම right දැන් ටිකක් වෙලා ගියානේ ගාන හදමු right මෙහෙම මේ ගාන හදන්නේ right හිතන්න ඕගොල්ලෝ මේ අර මේ සබම් බෝල කඩලා දිනවද මෙන්න මෙහෙමයි සබම් බෝල සෙට් වෙලා දෙන්නේ කොහොම තුනක් සෙට් වෙලා දිනක් හිතන්න සබම් බෝල කොහොම සෙට් වෙලා දිනක් හිතන්න right right නිකන් නිකන් මෙෂ් ඇනලිසිස් එක පොදු එකක් තිබ්බොත් ඔයා මෙයාලා කැඩුවොත් එතන right මේ දෙන්නම සෙට් වෙලා එක්කෙනෙක් වෙනවා right දැන් බලන්න මෙයයි සම්බන්ධයි මෙයා කඩපුවම පස්සේ මේ තුන් දෙනාම සෙට් වෙලා එක්කෙනෙක් වෙනවා right මම මේ සබම් බුබුලු කතා කරද්දී මේ කියන්නේ ලේසියිද right ආපෝ සෙලෙක්ට් කරනවා බලන්න right ඒ වෙලාවේ කැචුන් නැත්තම් බලන්න ඉතින් සබම් බුබුලු තුනක් තියෙනවා කියලා right ඔයා මේ එකට ඇල්ලලා දිනවා කියලා හිතන්නකෝ right මෙන්න මෙහෙම ඇල්ලලා තියෙන්නේ right
ඔයා මෙයාගෙන් කැඩුවොත් හරිද? මේ දෙන්න සම්බන්ධ වෙනවා. නේ? එතකොට මේ දෙන්නම එක්කෙනෙක්. එතකොට මෙතන දෙන්නයි ඉන්නේ. right? දැන් අවස්ථාව. ඊළඟ අවස්ථාව මෙයාත් කැඩුවොත් දැන් මේ දෙන්න සම්බන්ධ වෙලා තියෙන හින්දා මෙයාත් කැඩුවොත්. නේ? මේ දෙන්න එකතු වෙනවනේ. එතකොට මේ තුන් දෙනාම එකම එකක්. එකම mesh එකක්. right? ඒ වගේ තමයි මෙතන. මේක අතන නිකන් කිව්වේ. හිතන්න. right බලන්න. ඔයා මෙතන දාගෙන යන්න ටක් ගාලා. ඉස්සර I1 I2 දාලා ඉන්න. next එක ගණන් කරනවා. right? I1 I2 I3 I4 right? දැන් අපි දැන් කලින් ඉස්සර අපි සමීකරණ එහෙම ලියලා නේද අර ඉතුරු ටේලර් පොඩි පොඩි තිබ්බේ වර I1 දෙන I2 අර මේ දැම්මේ සාමාන්‍ය මේවයි ගාණක් හදද්දි ලේසිම ක්‍රමේ ටක් ගාලා එල මෙතන I1 I2 ගාලා දාගෙන මේක දැන් ඔයාලට මෙතන පේනවනේ මේක මොකද්ද මේ සිද්ධ වෙලා තියෙන්නේ කියලා එහෙමම දාගෙන හදාගෙන යන්න right අපලමු right බලන්න මෙතන මොකද වෙලා තියෙන්නේ කියලා එන්න මෙතන ලොකු සිද්ධියක් කරලා බලන්න මේ I1 මේකේ පළවෙනි පුඩුවටයි දෙවෙනි පුඩුව I1 I2 කියලා මම දානවා මේක පළවෙනි පුඩුව මේක දෙවෙනි පුඩුව මේක තුන්වෙනි පුඩුව හතරවෙනි පළවෙනි ධාරාව කරන්නේ I1 ගණන්නේ පළවෙනි පුඩුව හරහා right ඒක පේනවනේ ඒකට අවුල නැහැ right බලන්න පළවෙනි පුඩුවටයි දෙවෙනි පුඩුවටයි සම්බන්ධව එකක් තියෙනවා කරන්ට් සෝස් එක right එතකොට මේ දෙන්න මොකද වෙන්නේ එක mesh එකක් වෙනවා සමම්බුල කැඩුවා වගේ තමයි right ඊළඟට බලන්න දැන් එක මේ දෙන්න එක mesh එකක් හරි කවන්නේ මෙයක් ගන්නවා right මෙයයි දු සම්බන්ධ වෙලා කරන්ට් සෝස් එකකින් right යා ඩිපෙන්ඩන්ට් එක ඩිපෙන්ඩන්ට් උනත් කමක් නැහැ ඉන්ඩිපෙන්ඩන්ට් උනත් කමක් නැහැ right එතකොට මොකද වෙන්නේ මේ දෙන්නත් සම්බන්ධ වෙනවා එතකොට සමස්ත එක්කෙනා බලා ගන්න right සමස්ත එක්කෙනා හවුද සමස්ත mesh එකම right මම දැන් මෙතන තියෙන කට්ටිය මකනවා right බලා ගන්න මෙයා ඉවත් වෙනවා right ඊළඟට මෙයාත් ඉවත් වෙනවා දැන් කොහොමද තියෙන්නේ right දැන් කොහොමද තියෙන්නේ බලන්න right දැන් මෙහෙම තියෙන පුඩුව දැක්කද මේ ඔක්කොම එක පුඩුව right හැබැයි බලන්න I2 වෙනවා මේ වෙනකන් ඈ මේ හරියට යනකන් යනවා I1 හරිය යන I1 I2 යන්නේ මේ ඒ I1 I2 I3 ඒ යන ඒවා මේ විදිහටම යනවා ඒක සලකන්න ඕනේ ඔයගොල්ලෝ right හරිද right අපි ගාන හදමු ඉස්සලා මෙයා සුපර් mesh එක මෙයා හතරවෙනි mesh එක right ගාන හදන්න කලින් ඕගොල්ලන්ට මතකයි දැන් මේක මතකද මම මේක ඇඳ ගන්න උඩක් ගාලා දැන් මේ කැලි තුනක් මෙයා මෙතන එක්කෙනා අයින් වුණා මෙතන එක්කෙනා අයින් වුණා මේ තුන් දෙනාම එක්කෙනෙක් වුණා right ඒක ඇඳ ගන්නකො වෙනම සර්කිට් එකක් හැටියට පොඩ්ඩක් වෙලාව දෙන්න මේ I1 I2 I3 එකක් දාගන්න right 4 ohm 2 ohm මේ ප්‍රතිරෝධවල අගයන් සහ මේ I note එකක් දාගන්න I note එකක් අද අඳ ගන්න නැති කියලා ටක් ගාලා දුන්න වෙලාව right අපි දැන් ඉස්සලා මතකද අර අපි එක කරන්ට් කෑල්ලක් සලකලා ඒ කියන්නේ මේ මෙතන දැන් 5 ampere එකක් තිබ්බනේ right 5 ampere එක අපි සලකලා ඉල්ල අපි අර කලින් ගානේ හදනකොට අපි ටක් ගාලා ඉල්ල අර I1 වෙන I2 කියලා දැම්මේ හරි අපි ගානට අපි මුළු ගානේ අර මුළු සමීකරණ දෙක ගන්න කලින් අපි ටක් ගාලා අර කෑල්ල හදලෙමු right අපි කොහොමද හදන්නේ මේක මගනවා right right හරි ඒක මම කරකමන්න හරිද දානවා අපි හරිද ඉස්සලම් බලමු KCL කියලා දාන්න KCL දානවා අපි KCL දාන පස්සේ මොකද වෙන්නේ 5 ampere එක මේ පැත්තට තිබ්බේ හරිද ඕගොල්ලෝ බලන්න ඕගොල්ලන්ගේ සර්කිට් එකේ සටහන right I1 එක මේ තියෙන මේ පැත්තට right I2 තියෙන මේ පැත්තට right එක පැත්තකට යන ඒවා දාන්න right 5 ampere සමානයි මොකද්ද I2 වලින් I1 අනේ right ඊළඟ එක ඕලන්ට මතකද right මෙහෙම එකක් තිබ්බා මම මෙන්න පාඩේ ඉගෙන දින්නම් කරන්ට් ඩිපෙන්ඩන්ට් කරන්ට් සෝස් එක අනේ මේක දෙන්න කලින් එකක් තියෙනවා right ඕලන්ට මතකද මේ මෙතන මේ අග මේකේ හතරවෙනි mesh එක බලන්න I note එක තිබ්බ නේද right කොහොමද තිබ්බනේ ඒක දිගේ ගිය කරන්ට් එක මොකද්ද
i4 මේක හතරවෙනි mesh එක. එහෙනම් I node කියලා කියන්නේ අපි I node මාක් කරලා තියෙන මේ පැත්තනේ. right? I node එක කියලා කියන්නේ ඍණ i4. right? I node කියලා කියන්නේ ඍණ i4. ඒක හරි. දැන් යමු ඕලන්ට මතකද තව එකක් තිබුණා අපිට කැලලා. මොකක්ද අර දෙවෙනි කරන්ට් සෝස් එක. right? ඒක ඩිපෙන්ඩන්ට් එකක් නේ. මෙන්න මේක තිබ්බනේ. right? ඔක සර්කිට් එක දිහා බලන්න යති. right? මෙයා තිබ්බේ 3ක් I node කියලා නේ. I node කියලා. right? අපි දන්නවා මෙතනින් පහළට යනවා I2 එක්කෙනෙක්. right? මෙතනින් ඉහළට යනවා I3. හරි? I2 පහළට යනවා I3 ඉහළට යනවා. right? අපි ගාන හදමු. කොහොමද එන්නේ? right? අපි මේ දැන් I node යන්නේ පහළටනේ. එක පැත්තට යන්නේව දාන. 3ක් I node සමානයි. right? I2 ඍණ I3. right? I node කියන්නේ මොකද කියලා මෙතන හොත ඍණ I4. ඍණ 4ක් I4. right? එතකොට ඍණ 12 I4 සමානයි I2 ඍණ I3. right? එක පැත්තකට ගන්න ඔක්කොම. right? මම මේක මකනවා. right? අපි එතකොට මෙතන එක සමීකරණයක් ගත්තා. මේ සමීකරණ අපිට පාවිච්චි කරන්න වෙනවා. මෙතන අපි එක තව සමීකරණයක් ගත්තා. right? මෙතන අපි I node එක සුළු කරන්න කැලල ගත්ත නිසා මේක හිතන්න එපා. right? හරි? මෙතන තව සමීකරණයක් ගත්තා දෙක. right? right. ඊළඟ සමීකරණ හොයන්න. right? අපි දානවා KVL දානවා සුපර් මෙෂ් එකට. right? මම දැන් කලින් වගේ අඳින්න යන්නේ නැහැ. ඔයගොල්ලෝ සර්කිට් එක සටහන බලන්න. මේ අපි කලින් සමීකරණ දෙකක් හොයලා තිබ්බේ. right? මම මේ දෙක මකනවා. ඉතින් නිසා right? KVL දාන සුපර් මෙෂ් එකට. right? කොහොමද KVL එක දාන්නේ? සුපර් මෙෂ් එක දාන්න පස්සේ කොහොමද දෙන්නේ? right? වෝල්ටේජ් සෝස් එක තියෙනවද නැහැ? ඒ කියන්නේ එක බිඳුවයි. right? එතන අහුවෙනවා I1 ගෙන් 2 ohm හම් වෙනවා. right? එතකොට I2 ගෙන් හම් වෙනවා I2 ගේ බන් අපි දාන්නේ මේ පැත්තටනේ. දැන් මෙහෙමනේ තියෙන්නේ. හැම එකම යන්නේ මේ පැත්තට. මේ යන්නේ. right? බන් I2 එක තියෙන්නේ කොයි පැත්තටද? I2 තියෙන්නේ කොයි පැත්තටද? සරගෝ. ඔව් දාන්නේ. right? I2 right? ඔක්කොම මේ පැත්තට දාන්න යන්න. right? ඊළඟට බලන්න I3 එක තියෙනවා 4 ධන 8. right. හරිද? 8 නේද තිබ්බේ? හරි. 8 තියෙනවා. ඊළඟට බලන්න. නමුත් මෙතන තිබ්බට අර 8 ohm එක හරහා. හතරවෙනි මෙෂ් එකටයි සුපර් මෙෂ් එකටයි පොදුවේ තියෙනවා ප්‍රතිරෝධයක් තියෙන. ඒතර කරන්ට් සෝස් එකක් නැහැ හොඳ ගාවට. නැත්නම් යාත් අපිට ගන්න තිබ්බා. 8 ohm එකක් තියෙන්නේ. මෙතන I4 උඩට යනවා. right? එහෙනම් ඍණ 4ක් ඍණ 8ක් I4. right? මෑගේ සමීකරණය දිගාරි ගන්න. जो समान है तो इन्हें और right මෙන්න මේක එන්නේ 8ක් ආයතන මම සුළු කරගත්තාම right මම තුන්වෙනි සමීකරණය හතරවෙනි සමීකරණයට ගමු හතරවෙනි සමීකරණයට දාන්න තව එක මෙෂ් එක ඉතුරු වෙනවා හතරවෙනි මෙෂ් එකට හතරවෙනි මෙෂ් එකට KVL දාන්න KVL for O right KVL for mesh 4 right mesh 4 එකට දාන්න බස් කොහොමද එන්නේ බාහිර වෝල්ටේජ් සෝස් එකක් හොවනවා හැබැයි අනිත් පැත්තට තියෙන්නේ දැන් මේ යන 10 වෝල්ට් එක තියෙන්නේ ඒක දාන්න මේක රින right හැබැයි අපි I යන්න මේ පැත්තට ඒ කියන්නේ I හම්බෙන්නේ එලිමෝන්ටනේ ඒ කියන්නේ රින පැත්තට right රින 10 වෝල්ට් on නැහැ 10 සමානයි I 4 වතාවක් ප්‍රතිරෝධ වල එකතුව 2 ධන 8
right මම මේක මකනවා රින අය හැම වෙනවා අය 3 වතාවක් 8 right 10 වතාවක් රින 8 වතාවක් අය 3 right දන අය 4 එක හතරෙන් සමීකරණ right මම මේක මකනවා යනකට යන්න right මේ අය 4 අය right මම ගණන් වලට අතිදක්ෂයෙක් නිසා මම කරන වැඩ කැල් එකෙන් එක සුළු කරනවා right නැත්නම් කොහේ වර්ධියද කියලා අපි දන්නේ නැහැ right මොකද මෙතන පද හතරක් තියෙනවා i1 තියෙනවා i2 තියෙනවා i3 තියෙනවා i4 තියෙනවා right අපි හතරකට හොන්න සමීකරණ හතරකින් සමීකරණ හතරක් අපිට තියෙනවානේ සමීකරණ හතරයි නොදන්න පද හතරයි සමීකරණ සුළු කරන්න පුළුවන් right ගණන් වල අතිදක්ෂ නිසාම පාවිච්චි කරන්න කැල්කියුලේටර් එක कैलकुलेटर पाविච්චි කරන හැටි මට මතක නැහැ පොඩ්ඩක් මම right මම ඊළඟ අවස්ථාව කියන මට ඒක මතක නැහැ හදන විදිය right සුළු කරලා කියන්න මම මෙතන i1 උත්තරේ දාන්න යන්න i1 සමානයි ඍණ 7.5 ඇම්පියර් i2 සමානයි ඍණ 2.5 ඇම්පියර් i3 සමානයි 3.928 ඇම්පියර් i4 සමානයි 2.142 ඇම්පියර් right පොඩ්ඩක් ඉන්න මට හරි පහ මම හදිස්සියට බැලුවා අර මේක තියෙනවද කියලා කරන්ට් ඕනට ගාන හදන්න දෙන්න නෑ මේලාවේ නෑ රයිට් කමන්නේ රයිට් මම තව ගානක් දිරේලා මම හොයන්න රයිට් හරි එතකොට අපි ඉවරයි එතකොට එතනින් එහාට මෙෂ් ඇනලිසිස් එක ඉවරයි රයිට් අපි සුපර් අපි මෙෂ් එක නෝමල් එකක් අපි සුළු කරන්න දාන්නා මම ඉතින් කරන්ට් සෝස් එකක් තිබ්බොත් ඒක ඩිපෙන්ඩන්ට් උනත් කමන්නේ ඩිපෙන්ඩන්ට් උනත් කමන්නේ රයිට් අපිට ඒක සුළු කරගන්න පුළුවන් රයිට් මෙෂ් සුපර් මෙෂ් එක දාගත්තා හදාන්න පුළුවන් රයිට් සුපර් මෙෂ් එකක් ආවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් ගාන ලේසි මොකද i1 i2 කෙලින්ම අපිට හොයාගත්තා ඒක. එතනින්ම වෙනම සම්බන්ධයක් කරගෙන normal එක ගන්න හදන්න පුළුවන්. right. හැම වෙලෙම බලන්න මේ තමන් ගන්න නොදන්න පද වලට සමාන ප්‍රමාණයක් මේ තමන්ගේ මේ සමීකරණ ඇවිල්ලා තියෙනවා. ඒක දැන් අපිට සමීකරණ 4 කියන්නේ නොදන්න පද 4 නෑ සමීකරණ 4යි. right. 4ක් නෑ කියලා කියන්නේ කොතන හරි විස්තර තියෙනවා. right. ඒක පොඩ්ඩක් බලන්න. right. හරි. ඊළඟට අපි යනවා අලුත් තියරම් එකකට. Superposition theorem. Right? Superposition theorem. Right? Yeah, look. මේ සුපර්පොසිෂන් එකේ තියරම් එකේ යම් කිසි දේවල් ටිකක් මම කියනවා. ඒක ටිකක් හොඳට මතක තියාගන්න. right? මොකක්ද වෙන්නේ කියලා. right. ඒක මොකද ඒක තව තැන් කිහිපයක වගේම තව ඇප්ලිකේෂන් එනකොට මතන මේ ඒ වගේම සිද්ධ කිහිපයක් සම්බන්ධ වෙනවා. මේ කැපැසිටර් එක ඒකේ මේවා එකේ කැපැසිටර්ස් ටයිප් එකේ වගේ ඇත්ති කියලාට අර වෝල්ටේජ් එක ටයිම් එකත් එක්ක හොනට මේ කියන්නේ කාලේ ශ්‍රිතයක් හැටියට වෝල්ටේජ් එක තියන්න තියෙනවා. මේ ස්විච් එක කියන්නේ හිතන්න දැන් මේ කැපැසිටර් එක ඩිස්චාර්ජ් වෙනවා. කැපැසිටර් එකක් දාලා තිබිලා අර එකපාරට ඩිස්චාර්ජ් කරනවා
right discharge කරපුවාම කියන්නේ මේක switch එක දාලා තිබ්බම පස්සේ capacitor එකට යනවා ඊට පස්සේ ගලපුවාම පස්සේ වෙන මේ circuit එකට සම්බන්ධ කරනවා capacitor එක right ඒ යන ධාරාව යනකොට ඒ ධාරාව කොච්චර කාලයක් යනවද කියලා කාලය switch එකකින් හොයන්නම ගණන් දෙනවා ඉස්සරහට right ඒක නිසා මේක කියලා දෙන අර මේ පොඩි theory කැලේ ටික අල්ල ගන්න එහෙනම් පස්සේ වැඩේ ගාන හදාන්න ලේසි right අපි ගානට යමු right ඒක හදන්න කලින් පොඩ්ඩක් මේ පොඩි short note කීපයක් තමයි short note එක කියලා අපිට note එකක් වගේ දෙයක් තියෙනවා මේ පොඩ්ඩක් ලියා ගන්න right superposition theorem එක දිනවනේ right superposition theorem එක අපි දාන්නේ right superposition theorem එක අපි දාන්නේ right හරිද power sources ඒ කියන්නේ නොකියා කියනවා voltage sources කියලා කියන්නේ එයා dependent වෙන්න පුළුවන් right independent වෙන්නත් පුළුවන් right voltage sources කියන්නේ මෙන්න මෙයා battery කියන්නේ right voltage sources මේක අපි දැන් මේ පළවෙනි තරම ලබුණා හරිද right power sources මේ බලන්න power sources තියෙන්නේ power sources ගාන හරිද මුළු circuit එකේම ගත්තාම දෙකක් ඕනේ හරිද ඉතින් මෙහෙම power sources මුළු circuit එකේම එකට වඩා වැඩි නම් විතරයි මෙතන එකට වඩා වැඩි නම් විතරයි මුළු circuit එකේම power sources ගන්න ඒ කියන්නේ voltage suppliers ඒ කියන්නේ battery කෑලි එකට වඩා වැඩියෙන් තිබ්බොත් විතරයි අපි superposition එක theorem එක දාන්නේ. එහෙම තිබ්බහම බස් තමයි ඒක දාන්න පුළුවන්. right හරිද superposition theorem එක දාන අපි එකට වඩා වැඩියෙන් තිබ්බොනම් දෙවෙනි point එක right මම පළවෙනිම කරනවා පළවෙනි point එක voltage sources එකට වඩා තියෙන්න ඕන. දෙවෙනි point එක right මේක අහගන්න මේක මේ මීට වඩා නිකන් අණු point එකක් වගේ දාන්න ඕන. නිකන් පළවෙනි point එක මෙහෙම තියෙනවා right. පළවෙනි point එක වෙනවා දෙවෙනි එක නිකන් පොඩි කොටුවක් වගේ අතට දාන්න. මේ ඊළඟ දෙක මේ කොටුවක් වගේ අතට දාන්න right. හරිද? right right මාත්‍ර කිය power sources කියලා කිය මේ voltage source එකට විතරද? ඇත්තට current source එකටත් එන්න පුළුවන් ඈ. මම ඒක කිව්වේ නැද්ද? හරියට අපි බලමු right හරි ඒක බලමු right හරිද right ඉන්න right මට මේ කැලේ හරියට පොඩ්ඩක් මතක නැහැ පොඩ්ඩක් ඒක තියන්න හරි voltage එක කොහමයි power sources දෙකකට වඩා තියෙන්න ඕන right බලන්න හරි ඊළඟ එක voltage source එකක් නම් මේක නිකන් දාන්න ඕන right මම කියනට දාන්න voltage source එකක් නම් battery කැලලක් නම් right හරිද short කරනවා battery කැල්ල යන short කරනවා කියලා කියන්නේ battery කැල්ල අයින් කරලා කම්බියක් දානවා කම්බියක් කියලා කියන්නේ වයර් කැල්ලක් දානවා right කම්බිය වයර් කැල්ලක් අර වයර් කැල්ලක් දානවා voltage source current source එකක් නම් current source එක මොකද්ද කරන්නේ හරිද ගලවලා අයින් කරනවා හරි voltage source එක short කරනවා කියලා වයර් එකක් දානවා කියලා voltage source එක අයින් කරලා වයර් එක දාන්නේ ඈ නැත්නම් වයර් එකක් දානවා current source එක නම් ගලවලා අයින් කරනවා right right ඒ වගේම දාගන්න හරි දෙවෙනි දාන ලකුණ මම මෙතන බින් දානවා දෙවෙනි දාන ලකුණ හරි only one power source at a time එක වෙලාවට එක power source එකක් විතරයි සලකන්නේ right මෙතන මේ power sources කියලා මම මෙතන voltage විතරයි මම මේ short note එකේ තියෙන voltage විතර නෙමෙයි current source එකක් එනවා අපි ගානක් හතර එක බලමු right ඒක ගැන හිතන්න එපා දැන් ගාන හදන්න power source එක මෙතන මම කියාර පළවෙනිම කිව්වනේ the number of power sources 2 or more කියලා power source කියලා කියන්නේ voltage source වගේම current source එක ගන්නත් පුළුවන් එකක් දාගන්න right පළවෙනි point එකේ මම කිව්වා voltage source විතරයි right මම මේක ලියලා තියෙන විදිහට බලන්න ඉතින් මම ලෝකේ නෙවෙයි කියවන්නේ right පළවෙනි එකේ ලියලා තියෙනවා number of power sources 2 or more කියන්නේ power sources එකට වඩා වැඩි නම් කියලා දුන්නානේ power sources කියලා කියන්නේ එක්ක
voltage එකක් නැත්නම් current source එකක්. right? ඒ දෙකම දාගන්න. right. දැන් මේක නිකන් හරුපයක් වගේ ඉන්නේ. අපි ගානක් හදමු. ගානක් හදනකොට මේ සිද්ධිය තේරෙන්න පටන් ගන්නවා. right. right. මම දෙනවා අඳිනවා සර්කිට් එක ටක් ගාලා ඇඳ ගන්න ඕගොල්ලෝ. right. ටක් ගාලා සර්කිට් එක දාගන්න. ඉස්සල්ලාම මම කියලා යනවා ස්ටෑන්ඩඩ් ක්‍රමය. ඒ කියන්නේ මේක තමයි හදන්න තියෙන සාමාන්‍යයෙන් අර මේක හොයාගත්තේ අයිසැක් නිව්ටන් නම් අයිසැක් නිව්ටන් කියා දුන්නු ක්‍රමය මම කියලා දෙනවා. ඊට පස්සේ ඊට වඩා ලේසි ක්‍රමයක් තියෙනවා ඒක කියලා දෙන්න. right? ඕගොල්ලෝ තීරණය කරන්න කොහොමද පාවිච්චි කරන්න කියලා. right. මම හිතනවා සර්කිට් එක ගණන් නැද්ද කියලා එතන අවශ්‍ය සර්කිට් එක නෙවෙයි හින්දා. right? දැන් මේකේ සිද්ධියක් තියෙනවා. මොකද්ද? මේක දැන් අපි හදන්න යන්නේ මොකද්ද? සුපර්පොසිෂන් තියරම් නේ. සුපර්පොසිෂන් තියරම් එකේ පළවෙනි එකේ මම කිව්වා පළවෙනිම දුන්න ෂෝට් නෝට් කැලේ පළවෙනිම මාතෘකාව මම කිව්වා මොකද්ද? voltage sources දෙක ඒ කියන්නේ එකට වඩා තියෙන්න ඕනේ. right? මෙතන voltage sources කියලා තියෙනවා එක්කෙනයි දෙන්නයි 10 වෝල්ට් එක 20 වෝල්ට් එකක් තියෙනවා. right? මෙතන current source එකක් තියෙන්නත් පුළුවන්. right? මෙතන 20 වෝල්ට් එක එනකොට මෙතන 5 ඇම්පියර් එක current source එකක් තිබ්බ. කියන්නේ මේ current source එකක් තිබ්බ කියලා හිතන්න 5 ඇම්පියර් එක. එතකොට මේ දෙන්නයි මේ දෙන්නම power sources නේ. දෙන්නම current එක දෙනවනේ. මේකට current එක කියන්නේ පරිපතේට දෙන්නම current එක දෙනවා. right? current එක දියවම මොකක්ද වෙන්නේ? ප්‍රතිරෝධයක් කරා ගියාම පස්සේ ශක්තියක් ඉපද වෙනවා. right? අන්න ඕක තමයි ඔය power source කියලා කියන්නේ. power source කියලා කියන්නේ ඇයි? පද්ධතියට current එකක් දෙනවා. current එක දෙනකොට යම්කිසි ප්‍රතිරෝධයක් තියෙනවා නම් ඒකේ මේ V වර්ගයි අර කියලා මේකේ ප්‍රතිරෝධයක් ඉපදිනවා. අන්න ඒක නිසා කියන්නේ. right? ඒක නිසා ඒකට current source එක වෙන්න පුළුවන්, voltage source එක වෙන්න පුළුවන්. right? ඒක කිසි ප්‍රශ්නයක් නෑ. මම ගාන දීලා තියෙන voltage source එකක්. අබන්. ඔව් sorry. හරි මේ විදිහට සාමාන්‍ය මෙහෙම මේක නෙමෙයි ස්ටෑන්ඩඩ් සිම්බල් එක. right? මම මේක අර වීඩියෝ එකකින් බලලා ගත්ත ගානක් නිසා මේක අර ඒක ඒ වීඩියෝ එකේ හිටපො අතන ඒ ගුරුතුමා හැදුවේ ඒ විදිහට. ගුරුතුමාද ගුරුතුමියද මට මතක නැහැ. right? හරිද? right බලන්න. මේක ලේසි ප්‍රශ්නයක්. ඒකයි මම මේක ගත්තේ. right? හරි. අපි බලනවා දැන් මෙතන තියෙනවා voltage sources දෙකක් තියෙනවා. right? පළවෙනි කතාව හරි. right? ඊළඟ එක මොකද කරන්නේ? right? ඊළඟ හොඳට බලා ගන්න. හරිද? මම මේක දෙවෙනි පොයින්ට් එකේ දුන්නේ නැත්te මෙන්න මේක නිසා. හොඳට මතක තියාගන්න. voltage sources දෙකක් තියෙනවා නම් circuit දෙකක් අඳින්න ඕනේ. right? අපි ඊළඟ කතාවට එමු. voltage sources දෙකක් තියෙනවා නම් circuit දෙකක් අඳින්න ඕනේ. තුනක් තිබ්බා කියලා කියන්න. තව current source එකක් හරි මොකක් කරලා තිබ්බා කියලා කියන්න. circuit තුනක් අඳින්න වෙනවා ඔයාට. හරිද? තව හිතන්න ඔයා තව voltage source පහක් තිබ්බා කියන්නේ circuit පහක් අඳින්න වෙනවා. right? right. අපි හිතමු. දැන් circuit දෙක පහක් අඳින්න වෙනවා. right. අපි හිතමු. ඊළඟට දෙවෙනි පොයින්ට් එක මම කිව්වා. දැන් circuit දෙකක් අඳින්න වෙනවා මට මේකට නේ. right? ඕන circuit දෙකක් ඇඳලා. මේකේ වාත ගානක්. right? මේ ගානක් හම්බුණා කියලා කියන්නේ ටිකක් වේගෙන් හදන්න. right? ටිකක් වේගෙන් කියලා කියන්නේ මේ කියන්නේ වේගෙන් හදන්න. ඒ කියන්නේ වේගෙන් ටිකක් හිතන්න වගේ අමාරුයි වගේ පේනවා නම් තක්කල තැල්ලේ ඊළඟ ගානට ගිහලා පස්සේ වෙලා මේ ගාන හදන්න. සපෝෂන් තියරම් එකෙන් හදන්න කිව්වා. right? මගේ රචනාවයි ගාන ගාව. හරි තව සර්කිට් එකක් අදින්න ඕනේ මම. right? කෙල්කම කලර් එකකින් යන්න ඕනේ. right? උන් යන්න. right? right. but ඊළඟ මම දෙවෙනි පොයින්ට් එක කියලා තියෙනවා. හරිද? අපි මැද පොයින්ට් එකට අර මැද සබ් පොයින්ට් එක නෙමෙයි. දෙවෙනි පොයින්ට් එක කියලා තියෙනවා. එක වෙලාවකට එක සෝස් එකක් විතරයි සලකන්නේ. අපෝ කියන්නේ එක වෙලාවකට එක සෝස් එකක් විතරයි සලකන්නේ. ඒ කියන්නේ අපි සර්කිට් දෙකක් ඇඳලානේ. මේ සර්කිට් එක සෝස් එකයි. මේ සර්කිට් එක ඊළඟ සෝස් එක. right? අපි සලකනවා. right? 10 වෝල්ට් එක මම තියා ගන්නවා. right? එහෙනම් 20 වෝල්ට් එක පළවෙනි සර්කිට් එකෙන් අයින් වෙනවා. ඕන් අයින් වුණා. right?
ඊළඟේ මම දැන් කලින් එක 10 ගත්තනේ. දෙවෙනි එකේ 20ට chance එක දීලා 10 වෝල්ට් එක අයින් කරනවා. right? no. right? ඉතින් දැන් 10 වෝල්ට් අයින් කරනවා. දැන් යනවා මම අපි කොටු කරපු එකට. මොකද්ද මම කිව්වේ? වෝල්ටේජ් සෝස් එකක් නම් මොකද කරන්නේ? කම්බියක් දාලා සම්බන්ධ කරනවා. right? කරන්ට් සෝස් එකක් නම් මොකද කරන්නේ? හිස්ස දෙනවා. මෙතන තිබේ වෝල්ටේජ් සෝස් එක. ඉතින් සම්බන්ධ කරනවා. right? දැන් මේක normal සන්නාගයක් වගේ වැඩ. right? කිසිම ප්‍රතිරෝධයක් නැහැ. සිංගල කරන්ට් එක දුවනවා. right? දැන් මේ එක එකට වෙන වෙනම KVL දදා ගාන හදන්න ඕනේ. right? අපි හදමු අයිසැක් නිව්ටන් කියලා දුන්න ක්‍රමයට. අයිසැක් නිව්ටන් කියලා කියන්නේ කොහරි ගාන හදාලා තියෙන වෙබ් එකේ. right? මමත් ඔයලා දිනේ විදියට. right? කොහොමද යදන්නේ? right? කමන්නේ. අපි අයිසැක් නිව්ටන් දුන්න ක්‍රමේ පස්සට දාමු. ලේසි ක්‍රමයට හදමු. right? මොකද මම මේ ගානට හදලා තියෙන්නේ ලේසි ක්‍රමයට. right? ඉන්නෝ මෙතන දානවා. හරි? එතන මම දානවා මෙතනින් යන ධාරාව ඉස්සෙල්ලා මම දාන්නේ මෙයාට. හරිද? මම මෙයාගෙන් කරන්නම්. right? මෙයාගෙන් දැන් සලකන්නේ නැහැ. හරි? පළවෙනි සමීකරණය ගන්න. පළවෙනි සමීකරණය. right? මෙයා ගන්නවා I1B කියලා. right? ඊළඟට අපි ගන්නවා මේ පැත්තට. I2B කියලා. right? හරි. I2B කියලා ගත්තනේ. right හරි. හරි. ඊළඟට ඔයගොල්ලෝ මේ අර පොඩ්ඩක් මම මෙතන සර්කිට් ලොකු සර්කිට් එක මැකුවා නේද? ලොකු සර්කිට් එක දිනවනේ. ඉතලා කලින් අඳගත්ත එක. පොඩ්ඩක් අඳ ගන්න. මට පොඩ්ඩක් පැටලුණා මේක. මගේ ඔළුවේ තියෙන අර බේසික් ක්‍රමය ඒකයි. එක මෙතන මම හැදුවෙම නේ ගාන. right? I2 තියෙනවා. එතන මැදින් යන්නේ මොකද්ද? I1. right? මැදින් යන්නේ මොකද්ද? I1 දාන I2. ඒ පොසිෂන් මොකක් කර කියන්න දෙනවා නම් මේ කියන්නේ මට මේ මැසේජ් එක පෙන්නේ නැහැ. right? I1 දාන I2. right? හරිද? දැන් මෙතන තියෙනවනේ. right? එතන I2B එක දාගමු. I1 අපි I1B එක දානවා මේ හරහා. කියන්නේ මෙන්න මෙතනින් යන්නේ. right? I2B මෙන්න මේ හරහා යනවා. right? දැන් මෙයා අවුලක් නැහැ. දැන් මෙයා මෙතන normal සන්නකයක්. right? හරිද? right. අපි බලනවා මෙතනින් R total එක බලන්න. R total එක බලන්න කොහොමද? right? 8යි ඔන්නේ තියෙන්නේ. 18යි ඔන්නේ. right. 18යි. right. දැන් අපි හොයන්න ඕනේ මොකද්ද? I1B මට හොයන්න ඕනේ. right? I1B හොයන්න පුළුවන්. ඔයාලට පුළුවන් nodal analysis එක දාන්න ඕන. right? ඒ වගේම පුළුවන් තව පොඩි කෙටි ක්‍රමයක් තියෙනවා මෙන්න මේ වගේ. right? දැන් මෙයා දැන් මේ ගන්න පුළුවන් නේ. right? මේ දෙන්න බලන්න. I2B අයින් කරන්න හිතන්නේ නේද? right? මේ දෙන්න ගත්තාම මේ දෙන්න මොකද්ද? parallel නම් අපිට පුළුවන් circuit එකේ parallel එක හොයන්න. right? මම I2B එක බලන්න තියනවා. right? 2B නේ තිබ්බේ. right? parallel නම් අපිට හදන්න පුළුවන් මෙන්න මෙහෙම. ඔන්න මේක හදුවා ඉන්නේ. right? right? එකයි ඕ. right? අපි දැන් මෙතන R එක දාන්නේ නැහැ. කොහොමද parallel එක R එක හොයන්නේ? right? 18 එකතු කිරීම උඩ වැඩි කිරීම. මොකද්ද? 18 එකතු කිරීම 2. උඩ වැඩි කරනවා යට එකතු කරනවා. උඩ වැඩ යට එකතු. right? එතන. මේකේනවා 2.8 ඕම් කියලා. right? ඕන් දැන් මෙයාගේ හරහා යන 2.8 ඕම්. මෙයා හරහා යනවා I1B. right? තේරෙන්නේ නැති කෙනෙක්ට කියන්නම් මේක ඇල්ලත් අහුවෙලා නැත්තම්. right? අපි දැන් සැලකුවේ බලන්න R1 ගත්තේ මෙයාට විතරනේ. හරිද? R1 ගත්තේ අපි මෙයාට විතරයි. ඒ කියන්නේ අපි මෙයා පැරලල් නිසා R එක දාලා 2.8 කියලා මෙතනදී හෙව්වා. මේ 2.8 තමයි මෙතන තියෙන්නේ. මෙතන I1B වෙන්නේ කොහොමද කියලා කවුරු හරි අහුවොත් හිතන්න. right? ඔයා සලකන්නේ මේ කොටස සර්කිට් එක. right? මේ ටික හරහා කොහොමද යන්නේ I1B නේ? මේ ටික හරහා කොහොමද යන්නේ I1B? අපි මාක් කරමු.
මේ හරිද 2.8 වෙන්නේ බං මේ අර එකත් එකතු වුණාට පස්සේ ආයෙ මන් දාලා හරි එහෙම හොඳට අමාරුසිරේ ඕනේ රයිට් පොඩේ හරි ඉන්න 2.8 දාන්න බෑ පොඩේ රයිට් හරි ඒ කාරණයෙන් පස්සේ රයිට් හරි බලන්න මෙතන හරි ඔබ සෙට් කරලා දෙනවා ගානේ බලන්න හරි මෙතන පැරලල් එක සෙට් කරලා මම කියන කතාව හොයන්නවා I1 B එක යනවා නේද I1 B කියන්නේ මෙන්න මේ ප්‍රතිරෝධය හරහා මේ ප්‍රතිරෝධ කීපේ හරහා රයිට් හරිද මෙයත් අයින් කරලා මේ විදිහට ගත්තොත් මේ ධාරා හරහා යන ධාරාව I1 B මයි ඒක වෙනස් වෙන්නේ නැහැ හරිද අන්න ඒක නිසා තමයි මේක ගත්තේ මුළු සර්කිට් එකම හරහා යන්න පුළුවන් විදිහට ගාන හදන්න ලේසි වෙන්නේ රයිට් අපි ආර මෙතන දැන් අත ටෝටල් එක හොයලා දීපනේ ඒක තමයි මම මේක හදලා තියෙන විදිහට රයිට් හරි බලන්න හරි ඔයා දන්නවා දැන් මෙතන අපි දැන් මෙතන දැන් යම් කිසි ගානකට 18 වැඩි කිරීම දෙක 1.8 නේ මෙතන රයිට් මෙතන 1යි ඕනේ ඉතින් රයිට් 1.8යි ඕනේ හරිද 1.8යි ඕන තමයි උත්තරේට එන්නේ රයිට් 1.8යි ඕම පස්සේ මේ සමීකරණ මේ මුළු ප්‍රතිරෝධය කීයද ටෝටල් එක ඇවිල්ලා 2.8යි 1යි ඕම එක මෙතන තියෙනවා රයිට් මම ඒක ඇල හදන්න නැහැ ලේසි නිසා රයිට් දැන් I1B හොයන්න හරිද I1B සමානයි මම මේක පොඩ්ඩක් මකනවා right delta V සමානයි IR දන්නවා right R සමානයි හරිද V දෙදීම I R සමාන I කියලා දීම right හරිද ඔයා දන්නවා V කීයද කියලා right R කියලා කෙලින්ම දාන්න R sorry I1B කෙලින්ම දාන්න right මොකද එන්නේ 10 දෙදීම 2.8 right 2.8 දාලා ඉලා I1B එක එනවා අර 3.5 හතයි right හරිද right I1B එක එනවා ඔයාලා I2B එකත් ඒ විදිහට හොයන්න ඕන right I2B එක කියන්නේ කොහමද බා I2B එක කියලා කියන්නේ මොකද්ද I2B හැබැයි මේ පැත්ත right අපි සලකනවා හරිද මෙතනින් යන ධාරා බලන්න මේක දෙක right හරිද right I1 මෙතනින් යනවනේ අපි 3.57ක් යනවනේ මෙතනින් හරිද මෙතනදී කරන්ට් එක දෙකට බෙදෙනවා right I2B තියෙන මෙතන අපි මාක් කරලා තියෙනවා I2B මම වෙනකින් මාක් කරන්නේ ඒක වණවුණා නේද මෙහෙම හදන්නේ කියලා right අපි ඊළඟ එකේ ඉඳලා මේ ලේසි ක්‍රමයට හදමු right I2B එක මේ පැත්තට හරිද I2B එක මේ පැත්තට තියෙනවා නම් I දැන් මෙතන ඔයගොල්ලෝ මතකදී අර මේ කරන්ට් මොකද මෙහෙම ප්‍රතිරෝධයක් මෙහෙම ප්‍රතිරෝධ දෙකක් තියෙනවා නම් හරිද මම මේ ෂෝට් නෝට් එකකට දෙන්නම් මට මේ මතක් කරගන්න පොඩ්ඩක් රයිට් හරිද මෙයා R1 R2 නා I1 ධාරාව කෙනවා නම් මෙයා හරහා යන ධාරාව මෙයා හරහා යන ධාරාව වෙන වෙනම අපිට හොයන්න පුළුවන් රයිට් ඒක හොයන විදිහ මම කියන්නම් රයිට් දැන් මෙතන 3.54 එන්නේ රයිට් අපි මෙතනින් යන ධාරාව අපි හොයනවා අර මේ සිම්පල් ලයි කියලා දාගමු රයිට් අපි හොයන්නේ මෙයා හරහා යන එකනේ එහෙනම් මෙයා කියලා උඩට එනවා රයිට් මේ ප්‍රතිරෝධය උඩට එනවා රයිට් කියන්නේ 18 වතාවක් 18 වතාවක් දෙක රයිට් වතාවක් 3.5 මම මේක මොකද්ද කියලා මම මේක මේ ෂෝට් නෝට් එකකින් දෙන ඊළඟ කැලේ ඉන්න හදනකොට අපි මේක ඕන වෙනවා රයිට් මම මේක වෙනම දෙන්නම් රයිට් එතකොට මේක දාත්තම් බස් මේක යම් කිසි උත්තරයක් එනවා ඍණ 3.21 right මේ 3.21 කියනවා right ampere මේ න 3.21 කියලා ඉන්නේ right එතකොට I1 I2B කොයි පැත්තටද තියෙන්නේ ඍණ පැත්තනේ මේක ඍණ right හරිද දැන් මේක I1 I2B හෙව්වනේ ඒ වගේම අපි එහා පැත්ත එක හොයන්න ඕනේ මෙන්න මෙයා එක්ක right හරිද ආන්ටිය වණවුණා මට බාන්න මට ඉඩක් නෑ රයිට් බා I1B අපි හෙව්වා I1B ආන් හොයලා තියෙනවා 3.5 රයිට් I2B හොයනවා I2B හොයනවා ඍණ 3.21 ඇම්පියර් හරිද ඊළඟ බාන්න මේ හරහා යනවා මේ තාම අර සර්කිට් එකම ඉන්නේ ඒ සර්කිට් එක බාන්න I1B යනවා I2B දෙන්නම යනවා I1B දන්නවා I2B මේ දෙන්න I2B
0.36 ampere right හරි මේක හරි ඊළඟ කැලේට මේක උත්තර දෙක ලියන්න මම මේ මකනවා ඊළඟ සර්කිට් එකට right එහෙම ඊළඟ සර්කිට් එකට යමු ඒක පැනින් හරි right right හරිද දැන් බලන්න මම කෙලින්ම ගාන හදනවා right හරිද දැන් බලන්න ඔයාලට මෙතන මේක සමීකරණ මේක හිතන්න නැතුව ඉන්නකො මේක එළියට ගත්තොත් කොහොමද තියෙන්නේ බලන්න right මේක එතනින් කඩලා ගත්තොත් ඊළඟ ගාන හදන්න මෙන්න මේ පොඩි ෂෝට් නෝට් එකක් ලියන්න ඕනේ හරිද මෙහෙම බලන්න right මෙන්න මෙහෙම ප්‍රතිරෝධ අවස්ථාවක් තියෙනවා මේ මේක හිතන්න එපා right මේක පොඩි ෂෝට් නෝට් එකක් දෙන්න කොටු කරලා ලියා right right මෙයා හිතන්න a කියලා r1 කියලා r a කියලා හිතන්න මෙයා r b කියලා හිතන්න හරිද right මෙයා r නෝට් කියලා හිතන්න right හරිද දැන් මෙතනින් i කියලා ධාරාවක් එනවා නම් හරිද මෙතනින් i1 ඉතින් i2 යනවනේ හරි දැන් අපිට අවස්ථාවක් ආවා මෙතන i1 එක වෙනම හොයන්න ඕනේ i2 එක වෙනම හොයන්න ඕනේ අවස්ථාවක් නේ right අපි කොහොමද මේක එකපාර ගන්න උත්තරේ බලන්න ඔයාට පුළුවන් ඉස්සෙල්ලාම මේගොල්ලන්ගේ සමස්ත ධාරාව ගන්න right සමස්ත ධාරාව ඉස්සෙල්ලා මේකෙන් පටන් ගමු සමස්ත ධාරාව ගන්න කොහොමද මේ දෙන්න පැරලල් මේ දෙන්න පැරලල් ඒ පැරලල් හැදෙන පැරලල් වුණාම පස්සේ එක්කෙනෙක් හැදෙනවනේ එයයි මෑ ශ්‍රේණිගතයි right ඒ කියන්නේ r not නම් දාන දැන් මේ r total හොයන්නේ right ඒ කියන්නේ මේගොල්ලන්ගේ r total right මේ පොඩි short note එකකට දාන්න මේක තමයි මේ කියන්නේ මේක පැටලෙන කට්ටිය ඉන්නේ හින්දා කියන්නේ r total එක r note එකතු කරනවා right උඩ එකතු කිරි උඩ වැඩි පැරලල් දෙන්න සලකනවානේ පැර දෙන්නයි උඩ වැඩි කිරීම right r යට එකතු කිරීම right හරිද බලන්න r note එක නෙලින් එක්කෙනා right එයා එකතු කරා හරිද මෙතන parallel වෙනවා හරිද parallel වෙනකොට උඩ වැඩි කිරීම යට එකතු කිරීම right a b වැඩි කරා බෙදීම් එකතු කිරීම ඊට පස්සේ r total වන්න ඕනේ තමයි ඔක්කොම හොයන්න r note එකතු කරා එච්චරයි right මේක ඔළුවේ තියාගන්න දැන් මේක මෙතන භාවිතා වෙනවා right බලමු ගන්නට යමු right අය කියන්නේ මම ඉස්කෝලේ ගානේ මේ ඉලෙක්ට්‍රොනික කවුල් කට්ටිය ඉන්නවා ඒකයි මම කියන්නේ ඒක දැනගත්තාම පස්සේ ගොඩක් ලේසි ගාන හදාගන්න. right බලන්න. ඊළඟ වෝල්ට් සෝස් එක තිබ්බා මේ පැත්තට. මෙතන 20යි වෝල්ට් තියෙනවා. right. එතන 6 ohm 18 ohm 2 ohm right. කොහොමද right. හරිද? අපි මේක මාක් කරගමු. I1C කියලා. මේක මාක් කරගන්නවා I2C කියලා. right? එතන මැදින් යන ධාරාව මොකද්ද? I1C ධන I2C. right. හරිද? දැන් බලන්න බැලුවම පේනවා දන්නේ නැහැ බලන්න. බලන්න හොඳට. right? මේ දෙන්න ශ්‍රේණිගතයි. දැන් 20 වෝල්ට් සලකපුවාම මෙතනින් කඩලා දිගට අරන් ගියොත්. right? කොහොමද පේන්න බලන්න. දැන් 20 වෝල්ට් එක තියෙනවනේ. right? තියෙනවා මෙන්න මෙහෙම අවස්ථාවක් තියෙන බලන්න නේ මෙතනින් කඩ් ලයින් කරනවා මෙහෙම දිගාරින්න මෙයා දෙන්නා මෙයා ඉන්නවා මේ 1 ohm 18 ohm 2 ohm right එහෙම තියෙන්නේ මම ඉස්සරහ ගියදුනා කැටි ක්‍රමයක් මොකද්ද මේ දෙන්න පැරලල් එක හෙව්වා මෙයා එකතු කරා මුළු ප්‍රතිරෝධය හොයන්න අපි එහෙම හොයමු right ඔන්න r total එක හොයනවා දෙක එකතු කරා right එකතු කරා එක වැඩි කිරීම 18 දෙදීම 18 + 1 ඔය මෙතන 2 ohm හරි 18 එකනේ right හරි එතන 2.95 ohm right 2.95 ohm කියලා ඕන දැන් R1 එක උත්තරය ආවා දැන් අපි හොයන්න යන්නේ I2C එක ඉස්සලා right
අයි වෝල්ටේජ් සප්ලයි කරලා තියෙන යානේ. දැන් අතර ඉන්නේ මෙන්න මෙහෙම. දැන් අපි R ටික ටෝටල් හොයාගත්ත පස්සේ මෙන්න මෙහෙම එකක් තියෙනවා. මෙතනින් යන්නේ I2C එක එනවා. right? අපි I2C එක හොයමු. I2C කෙලින් මෙහෙම හදන්න. ආයෙ මොනවත් නම් මම දාන්න ඕනේ නැහැ right? නැත්නම් මෙතනට V සමාන IR එක දාන්නවා. IR කියලා දැම්මා. හරි? I2C සමානයි 20 බෙදීම ප්‍රතිරෝධය වගේ. R total එක කියන්නේ 2.9. I2C එක ඇවිල්ලා තියෙනවා. තයටක් ඕ. right? ඊළඟට I1C එක හොයන්න යනවා. C එක හොයන්න යනවා. right? හරි? මම මේ short note කියලා කිව්වේ නෑ නේ. හරි. හරිද? I1C එක හොයන්න යනවා. right? I1C එක හොයන්න යන්නේ කොහොමද? right? බලන්න. I1C එක හොයන්න ගත්තම අපි හිතමු දැන් මෙහෙමනේ කියන්නේ. ආ ටෝටල් එක මෙහෙම දීපුවම මේ කැල මකලයි කරනවා. බලන්න. හරිද? හරිද? මෙතන ප්‍රතිරෝධයක් තිබ්බා. එතන I2C ආවා. මෙයා මෙහෙම දෙකකට බෙදුණානේ. right. බලන්න. මෙයා මේ පැත්ත එක්කනට යනවා. මෙහාට යනවා එක්කනේ. එතන මෙහාට නැතිනේ. දැන් I2C යන්නේ කොයි පැත්තටද? I1C කොහෙද යන්නේ? මෙහාට යන්නේ. ඒ කියන්නේ මෙන්න මේ ප්‍රතිරෝධය හරහා එකයි. 1 ohm ප්‍රතිරෝධය හරහා යන එක තමයි I1C කියලා ඉන්නේ. හරිද? මේ පැත්තේ නම් බලන්න. මේ මැදින් යන එක කියන්නේ මැදින් යන I1 දන IC. I1 දන I2 IC. right? හරිද? මෙතන බලන්න I1C කියන 1 ohm හරහා යන එක කියලා විතරයි. මම පුංචි I එකක් දාගන්න. I note එකක් වගේ. දැන් I note කියලා හිතන්න. I note කියලා ඍණ IC. හරිද? I note අපිට හොයන්න තියෙන්නේ. I note හොයන්න තියෙනවා නම් අපිට හොයන්න තියෙන්නේ 1 ohm හරහා යන ධාරාව. I note කියලා වෙනමු. 1 ohm යන හරහා යන ධාරාව නම් දෙන්න පැරලල් නම් මොකද්ද කරන්නේ? 1 ohm හරහා ධාරා යනවා නම් අනිත් කෙනාගේ ohm එක අනිත් කෙනාගේ ප්‍රතිරෝධය උඩට එනවා. හරිද? දෙන්නගේ ප්‍රතිරෝධ දෙක එකතු කරනවා. වැඩි කරනවා. ඒ දෙන්නට හම්බෙන මුළු ධාරාවෙන් මුළු ධාරාව මොකද? I2C අපිට ඉස්සරහම 2.9යි 5ක් නේ නෑ. මොකද 6.78කට නේද? හරි. 6.78ක්. ඔව් I2C එහෙම ඇවිල්ලා right? I2C න 6.42 ඇම්පියර් කියලා එනවා. right? දැන් එනකොට I2C කියන්නේ ඒකද? I2C කියන ඍණ I1C කියලා කියන්නේ එයාද? නෑ ඍණ එක්ක නානේ. ඍණ 6.42යි. නෝක තමයි ලියන්නේ. ඔව් මොනවා වහන්සේ ඒක හදලා. ඒකට අංගල් ලියන්න. තව ඉවර නෑ තව ගන්න තියෙනවා යන්න. තව තියෙනවා නාන්න. right? දැන් සර්කිට් තුනම ඔයගොල්ලෝ බලා ගන්න ඕනේ. right? බලන්න. හරිද? දැන් මම හිතනවා මේක ලියන්න තියෙනවා මකනවා. right? සර්කිට් තුන බලන්න මේ ඊළඟට මම අද තියෙනවා ඊට වඩා ලේසි ගන්න. ඒක ලේසි ක්‍රමයක්. ඒ කියන්නේ ඒක හදන ක්‍රමය හදන විදිහ ලේසි. right? ඒක මම අපසල ෂෝට් නෝට් එක අර කතාව කියලා හදන්න. හරිද? බලන්න. හරිද? ඒතර මීට වඩා අර මේක සමීකරණ සුළු කරන්න ඕනේ නැහැ. right? I1 තියෙනවා. හරි? I1 කියන්නේ කවුද? ලොකු සර්කිට් එක බලන්න. ලොකු සර්කිට් එකේ මේ පැත්තට ගිහපු එක්කෙනා. right? හරිද? I1 කියලා කියන්නේ අපි පොඩි සර්කිට් එක බලමු. I1B නේද? I1C right? ඔක්කොම එක පැත්තටනේ. බලන්න. I1 මේ පැත්තට ඔක්කොම එක පැත්තට. right? I1 සමානයි I1B ධන I1C. right? I1B අපිට කියලා තිබ්බේ 3.57යි. ඍණ 6.42. ඍණ 2.8යි ඇම්පියර්. right? ඔය I1. I2 එක හදමු බලන්න. right? I2 බලමු අපි. right? I2 බලන්න. I2 තිබ්බේ කොහමද? ඔපනේ. right? මේක පළවෙනි කැලනේ. I2 තිබ්බේ මෙන්න මෙහෙම. right? I2 තිබ්බේ මෙහෙම. I2B මෙහෙම තියෙන්නේ. I2C මේක. right?
ඔක්කොම එකම පැත්තට. එහෙනම් එකතු වෙනවා. right? සමානයි. I2 වෙනවා. I2B කියලා ඇවිල්ලා තියෙන්නේ වෙන 3.21. right 3.21 right ධන 6.71 3.57 right හරි මේක ආවා දැන් හරිනේ I1 හෙව්වා I2 හෙව්වා ඒක ලොකු සර්කිට් එකේ කතාව හෙව්වා ඊළඟ එක තව මැදින් යන ධාරාවක් I1 ධන I1 ධන I2 එකද ඒකට මේ දෙක එකතු කරන්න right ඒකට උත්තර එනවා 0.72යි right ඔන්න ඕක තමයි ගාන දිගට ගියා ටික right අපි ඊළඟ එක ඊට වඩා කැත වෙන්නේ නැතිනම් අපි ගාන හදමු right මම හිතනවා ඔයගලන්ට අර කතාව තේරෙන්නේ නැද්ද කියලා එලා ප්‍රතිරෝධය අර මේ ප්‍රතිරෝධ ටික මේ සමාන්තර කතාව නම් අර එක්කෙනෙක් කරහා විතරක් යන ගාන එක විතරක් යනවා නම් මේ ධාරාව වෙනවා නම් අපිට යාගේ හොයන්න තියෙනවා නම් අනික් කෙනාගේ ප්‍රතිරෝධය තමයි උඩ තියෙන්නේ right හරිද අපි හැදිලා තියලා අපි එහෙම ගානක් හදමු right තව ගානක් තියෙනවා මම හිතනවා මේ උත්තරේ ලියා තියලා මම මගනවා ඕක තමයි අර සාමාන්‍යයෙන් හදන ක්‍රමය right දැන් තියෙනවා ටිකක් අර මේ ඒකම තමයි යන්නේ හැබැයි ඒක ඊට වඩා පැහැදිලි කියලා මම හිතනවා මොකද මම හැදුවේ මම ගණන් ඔක්කොම වගේ හදලා තියෙන්නේ එහෙම right මං ගාව තියෙන ගණන් හරිද බා දේශි ගණන් තුනක බා එකක් තියෙනවා right හරි එක ගණනක් තියෙනවා right මේක ටිකක් මේක ටික මතක් වෙන්නත් එක්ක ගන්න නෑ මේක හදලෙමු right හරි ගාන ලියා ගන්න මම මේක ලේස් ක්‍රමයට ගාන හදන්න right ඊට කලින් ඕගොල්ලන්ට අර දන්න ක්‍රමේ තියෙනවනේ මම කියලා දුන්න ක්‍රමේ ඒ කියන්නේ සාමාන්‍ය තියෙන ක්‍රමේ තියෙනවනේ ලේසි ක්‍රමයක් කියන්නේ ඒකත් ලේසි නෑ ඉතින් right මේකම තමයි ඒවට ඊට වඩා පැහැදිලි මේක ඒ විදිහට හැදුවොත් right මෙන්න මේ ගාන හදාන්න බෑ එතක right say what right right හරිද මම ඔයගලන්ට කිව්වා මොකද්ද voltage sources ගානට voltage sources නෙමෙයි power sources ඒ කියන්නේ current source එකක් වෙන්න පුළුවන් battery කැල්ලක් වෙන්න පුළුවන් current එක දෙන මොකක් හරි kinetic එකක් වෙන්න පුළුවන් නැත්නම් battery කැල්ලක් වෙන්න පුළුවන් ඒවා තියෙන ගානට ඔයාලට සමීකරණ ගාන දාන්න වෙනවා මේකේ බලන්න 1යි 2යි 3යි voltage sources 3යි ඒ කියන්නේ power sources 3යි ඒ කියන්නේ circuit 3යි අදින්න බලන්න එක අවස්ථාවක එකයි ඈ ඉස්සෙල්ලා එකේ මෙයා තියෙනවා ඉතුරු දෙන්න කරන්න ඕන වැඩේ කරනවා හරිද ඊට පස්සේ අනිත් එක්කෙනා ගන්නවා ඉතුරු දෙන්න අයින් කරනවා ඊට පස්සේ ඊළඟ එක්කෙනා ගන්නවා අනිත් දෙන්න අයින් කරනවා right හදන්න බලන්න ගන්න
right වැඩිපුර වෙලා ගන්න ඕනේ නැති නිසා මම ගාන හදන්න පටන් ගන්නවා right මේක අරට වඩා ටිකක් දිගට යනවා ගාන right හරිද හොඳට මත් යන්න right හරිද දැන් මේකේ කවුරු හරි කෙනෙක් මේක හොයන්න ලොකු සර්කිට් එක හොයන්න ගිහම බස් අපි කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ බයක් වෙන්නේ නැහැ ගානක් නැහැ right අපි ගාන මේ විදිහට හදනවා right මේකේ මොනවද i1 i2 මොනවද මාක් කරන්න යන්නේ නැහැ හරිද මේ ඔක්කොම ගණන් එක හදනවා මාක් කරන්න හැබැයි හරියට දිශාව මාක් කරගන්න right අපි සලකන පැත්ත අපි හලකන දිශාව හරියට මාක් කරගන්න ඕනේ right හරිද අපි පළවෙනි සයිට් එක ගමුකෝ right පළවෙනි සයිට් එක මොකද 20යි මම ගන්න පළවෙනි සයිට් එක 20 වෝල්ට් ඉතුරු කරලා ඊටු ටික අයින් කරන එක right 20යි වෝල්ට් ඉතුරු කරලා ඊටු ටික අයින් කරන්නේ කොහොමද අර අපිට බලනවා ඊළඟට තියෙන වෝල්ට් අපිට ඊළඟට අයින් කරන්න තියෙන වෝල්ටේජ් සෝස් එකද කරන්ට් සෝස් එකද කියලා බලනවා අපෝ සරක් කියනවා එක සෝස් එකක් තියාගෙන අනිත් ඒවා ටික අයින් කරන්න නම් ඊළඟට දෙන වෝල්ටේජ් සෝස් මොකද්ද මොනවද වෝල්ටේජ් සෝස් එකද කරන්ට් සෝස් එක අයින් කරන්න නම් කඩලා අයින් කරනවා අන්න වෝල්ටේජ් සෝස් එක නම් ඒක අයින් කරලා කම්බියක් දානවා right එතන තියෙන වෝල්ටේජ් සෝස් දෙකම අයින් කරලා කම්බියක් දැම්මා right ඒ කියන්නේ normal එකට සම්බන්ධ කරා right නිකන් අතන වෝල්ටේජ් සෝස් තිබ්බේ නෑ වගේ right හරි දැන් ඔන්න වැඩේ කියලා දෙන්න යන්නේ right හරිද මේක අරකම තමයි හැබැයි ඊට වඩා මම හිතනවා පැහැදිලි කියලා right හරිද බලන්න ඔයගොල්ලන්ට හොඳට මතක් කරගන්න ඕනේ මම කිව්වා ඔයගොල්ලන්ට එකක් හරිද මෙන්න මෙහෙම අවස්ථාවක් එනකොට right හරිද මෙන්න මෙහෙම එකක් ආවා R1 තියෙනවනේ මෙතන R2 තියෙනවා නම් මෙතන ආයෙ හොයන්න ඕනේ කියලා කිව්වකෝ අපි හරිද ඒ කියන්නේ R1 හරහා යන ධාරාව අපිට හොයන්න ඕනේ R1 හරහා යන ධාරාව අපි හොයන්නේ කොහොමද right මට කියන්න බං R1 ධාරාව දාන්න කොහොමද right බං මුළු I එනවා මෙතන I කතාව මුළු I කෙනෙක් එනවා right හරිද දැන් කගිට අපිට R1 හරහා යන ධාරාව හොයන්න කොහොමද හොයන්නේ හරිද අපිට හොයන්න ඕනේ R1 ගේ යන R ගේ හරහා යන ධාරාව අපි දාන්නේ නම් අනිත් එක්කෙනා R2 බෙදීම මේ දෙන්නගේ එකතුව R2 මේ දෙන්නා වැඩි කරනවා මුළු I ගානෙන් ඔයාට එන I මෙයා තමයි I කියන්නේ right R1 හරහා යන ධාරාව හොයන්න නම් හරිද ඊළඟ අනිත් එක්කෙනාගේ ධාරාව අනිත් එක්කෙනාගේ ප්‍රතිරෝධ වලට දැම්මා අනිත් දෙන්න එකතු කරා මෙතන වැඩි කිරීම නෙවෙයි එකතු කිරීම right right හරිද ඒක දුවලා I වලින් වැඩි කරා එන මුළු ගාණෙන් වැඩි කරා right ඔන්න ඔය සිද්ධ තමයි මෙතන ඔක්කොම කරගෙන මේ පොඩි කැලක් දාන්න නැහැ හරි මේවා කියලා දෙන්න ඕනේ නේ මේවා සාමාන්‍ය ඉල්ලවල දැනගෙන ඉන්න ඕනේ මේවා කමක් නැහැ right හරි right බලන්න හරි අපි ඉස්සෙල්ලාම හොයනවා හරිද මේක පොඩ්ඩක් හොඳට බලන්න right පයින් හස්තාන මේක ඔව් පොඩි මේක පොඩ්ඩක් උඩට දාන්න right හරි කොට කරා right බලන්න කොහොමද මේකේ ගාන යන එක අඳින්නේ right බලන්න මෙතන 20 වෝල්ට් එක තියෙනවා right අපි ඉස්සලාම මේ පළවෙනි වෝල්ටේජ් සෝස් එකට පවර් සෝස් එක කියනවා මම පළවෙනි පවර් සෝස් එකට තියෙන මුළු ප්‍රතිරෝධය හොයන්න. එයාට දැනෙන මුළු ප්‍රතිරෝධය right කොහොමද අපි හොයන්නේ ඉස්සෙල්ලා ඔයා දන්නවා මේ දෙන්න හරිද සමාන්තරගතයි ශ්‍රේණිගතයි මට සමාන වල මේ සීරීස් පැරලල් කියන වචන හරිද සීරීස් මේ දෙන්න සීරීස් කියලා කියන්නේ ශ්‍රේණිගතයි නම් මේ දෙන්න එකතු වෙනවා right මම හිතනවා ඕගලන්ට මේ රෙසිස්ටර්ස් මේ අර මේ සමගධාරිතාවය සමග මේ ප්‍රතිරෝධය හොයන වැඩේ නම් පුළුවන් ඇති කියලා right ඒක තමයි මම කියන්නේ right ඒක වෙනම කියලා දෙන්න right බලන්න මේ දෙන්න එකතු වෙනවා right එතන මෙහෙම එකක් එන්නේ right හරි මේ වාසරික මෙන්න මෙහෙම එකක් තිබ්බා කියලා අට මේ දෙන ශ්‍රේණිගත ඒ නිසා මේ දෙන නිකම් එකතු වෙනවා ඍජුවම එකතු වෙනවා එතන මෙයා 12යි ඕම් වෙනවා right මෙතන දෙකක් තියෙනවා right 2යි ඕම් තියෙනවා right හරිද මේක වෙනම නඳුන්න හරිද එහෙනම් මෙයා 12යි ඕම් වෙනවා මෙයා 2යි ඕම් හරිද right ඊට පස්සේ මේ දෙන්න සමාන්තරගත ඒ දෙන්නගෙන් R එකක් එනවා මෙතන වෙන කලර් එකකින් අඳින්න නේද right හරිද මෙතනින් ඒගොල්ලන්ගේ වෙනම එකක් එනවා right මම ඒක අයින් කරා එතන R ආව කියලා කියන R1 ආව කියලා කියන්නේ හරිද
මෙතන R1 එකයි මෙතන තියෙන 4යි බලන්න මෙතන 4ක් තියෙනවා මේ දෙන්නනේ A set එකේ R1 එකනේ R4 එකක් තියෙනවා මේ දෙන්න ශ්‍රේණිගතයි හරිද මේ දෙන්න ශ්‍රේණිගතයි කියලා කියන්නේ මෙන්න මෙහෙම වෙනවා එතකොට මෙතන R1 එක එනවා යාට 4ක් එකතු වෙලා මෙහෙම හැදෙනවනේ මේ 4යි ඕම මේ තියෙන්නේ හරිද හරි මේ දෙන්න අය සමාන්තරගත වෙලා ආය R එකක් එනවා මේ R2 හරි ඊළඟට මේ දෙන්න අය එකතු වෙලා තමයි ඉස්සෙල්ලා දැනෙන මුළු ප්‍රතිරෝධය එන්නේ right අපි ගාන හදමු දැන් right අපිට R1 ඉස්සෙල්ලාම හොයන්න දෙන්න right R1 හොයන්න මේ දෙන්න තියෙනවා අපි 8 4 12 කියලා දන්නවා අපි R1 කෙලින්ම හොයමු right මේ R1 R2 මේ අපිට වෙනව තියෙන්න ඕනේ අතේ ඈ වාගෙන right හරිද R1 එක අපි හොයනවා R1 එක එන්නේ කොහොමද හරිද උඩ වැඩි කිරීම යට එකතු කිරීම දෙක වැඩි කිරීම 12 8 4 12 එතන ගත්තම කෙලින්ම right හරිද මම හදලා තියෙන්නේ right හරි ඔව් එහෙම තමයි හදලා තියෙන්නේ right හරිද බාන්න පොඩ්ඩක් अब මෙතන මෙහෙම ගමු right ඔයා මේක ගත්තාම පස්සේ මේක ලේසි හදන්න right හරිද දෙකයි ඔම වෙනවා නම් right හරිද R1 එක මෙතන ප්‍රතිරෝධය හැදෙනවා මෙන්න මෙයාත් එක්ක කොහොමද හරි හතරයි ඔමුත් එක්කම එකතු හරිද ඊට පස්සේ මෙතන දෙන්නෙක් හැදෙනවනේ හරිද මේ හතරයි ඔමුයි මෙයයි සමගයි මේක දායලා මෙතන එනවා R2 right අපි ගාන හදනකොට තේරෙයි right අපි R1 එක හදමු බලන්න R1 එක කොහොමද එන්නේ right ඕගොල්ලන්ට පේනවා R1 එකට දැනෙන ප්‍රතිරෝධය එන්නේ මෙන්න මෙහෙම හරිද right හරිද මෙතන 8 4 එකතු කරලා 12 කියලා දාමු right මෙතන 12යි මෙතන 2යි මෙතන 4යි right බලන්න හරිද R1 එක මෙතන තියෙනවා හරිද R1 එක මෙයාට තමයි තියෙන්නේ R1 එක තමයි මෙයාට දැනෙන්නේ right R1 එක කියන්නේ බලන්න හරිද මේ දෙන්න මෙයා මෙතනින් හැදෙනවා සමග ප්‍රතිරෝධයක් මේ දෙන්න පැරලල් නිසා මෙයා සීරීස් නිසා තව එකක් ප්‍රතිරෝධයක් හැදෙනවා right R1 එක අපි හදනවා සීරීස් එක්කෙනා එකතු කරනවා පැරලල් දෙන්න උඩ වැඩි කිරීම යට එකතු කිරීම right ත්‍රාපේනවා 5.71 right හරිද 5.71 R1 ඇවිල්ලා තියෙනවා right ඊළඟට මම යම කලයින් කරනවා R2 හොයන්න ඕනේ R2 වෙන්නේ කොහොමද මම මේ ගාන විතරයි මම මෙහෙම හදන්නේ right හරිද පහදශම 7යි right කොහොමද ඉපා කියලා කියන්නේ හරි මේ දෙන සමාන්තරගතයි මෙයා ශ්‍රේණිගතයි R2 එක අපි හොයන්න පුළුවන් R2 එක අපි හොයනවා හරිද දෙක එකතු කිරීම හරිද දෙක එකතු කිරීම ඔව් එනින්ම 5.71 හරිද වැඩි කිරීම 4 එදින් 5. ඔව් හරිද R2 එකට අපිට උත්තරයක් එනවා එතකොට පරිමාණ 4.35 මොමින් උත්තරේ right හරිද මේ දෙක මතක තියෙන්න ඕන right දැන් අපි හොයන්නේ I1 I2 I1 දැන් මෙතන එක එක හරහා යන දාලා දැන් මම එක හදන්නේ right මේ ක්‍රමයට මේක හදන්න ලේසි මේ R1 R2 අර වැඩි දුර කියලා දුන්න හින්දා පොඩ්ඩක් වෙලා ගියේ එච්චරයි හරිද නැත්නම් ඩෝංගල් හැදුවා නම් අවුලක් නැහැ හරිද දැන් අපි හොයනවා අපි I1 I2 කියලා දාලා අපි හිතාගෙන හදමු නමුත් අපි මෙතනදී මාක් කරනවා අපි එන උත්තරේ බලන්න අපි කොහොමද හදන්නේ කියලා හරි මම කියනවා 20 වෝල්ට් වලට දැනෙන ප්‍රතිරෝධය R2 හරිද R2 කියලා කියන්නේ R2 හරහා යන ධාරාව ඒ කියන්නේ මේ ප්‍රතිරෝධය හරහා යන ධාරාව මෙන්න මෙහෙම ප්‍රතිරෝධයක් එක්ක දාලා මේ සර්කිට් හරහා ධාරාවන කියන්නේ මෙන්න මේ 2 ඕම් සහ මේ හැදෙන ධාරාව මෙන්න මේක හරහා යන ධාරාව ඒ කියන්නේ 2 ඕම් හරහා යන ධාරාව මේ පැත්තට මම යන්නේ right ඒ පැත්තට කීයක් එනවද බලන්න හරිද
මෙයා ගමු I1 කියලා. I1 කියන එක නා ඔයා දාන්න B සමාන IR කියලා. කියලා කමාවක් දාලා 20 බෙදීම වෝල්ටිය දා V බෙදීම R. R අපිට ආව ඉස්සලා R2 එක ආවා. R2 එක ආවා 4.3යි නේ. ඔයාට එනවා ධාරාව කීයද? 4.6. ඔයා මේක දාන්න. හරියට දිශාව දාන්න බලන්න. අපි ගත්තේ මේ E සමාන IR මේ පැත්තට. මේ ඒ කියන්නේ V සමාන මේ දෙක මෙතන මෙයා I1 එක මෙතන 20 දන වෙලා හරිද? මෙතන නැත්තම් මේ වෝල්ටේජ් දාලා ඉන්නවනේ මේ පැත්තට ඉන්න පැත්තට ගත්තා. රයිට්? දිශාව දාන්න දන්නවනේ V සමාන IR දාන්න එක නෝමල් දාන්න. රයිට්? එතන 4.6යි.